රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. සම්මා පටිපදා. එහෙනම් සම්මා පටිපදාව යන කුමක්ද? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා. අවිජ්ජාවවත් මේ කාමී ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය දුරු වීමෙන් විඥා උපදිනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදිනවා. එහෙනම් මෙන්න මේ කාමී ආස්වාදයේ සැපයි කියන මුලාසහගත චින්තනෙ හිතින් පහ වෙන්න ඒ සිතේ මොකද වෙන්නේ? රාග දේශ මොහ නිරුද්ධ වෙනවා. මොකද මෙච්චර කාලයක් රාග දේශ මොහ ඉපැද්දුවේ අනර කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලාසහගත චින්තනෙ. එහෙනම් මේ චින්තනය දුර වෙනකොට දැන් කාමයේ ආස්වාදයේ සැපයි කියන චින්තනය දුර වෙනකොට කාමයේ ආස්වාදයේ දුකයි, කාමයන් දුකයි, ආස්වාදයේ දුකයි, පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියන යථාවාදී චින්තනයටපත් වෙන ලෝකෝත්තර චින්තනයටපත් වෙනවා. දැන් මොකද කරන්නේ? ඒ ලෝකෝත්තර චින්තනයෙන් රාග දේශ මොහ නිරුද්ධ කරනවා. රාග දේශ මොහ උපදින ක්‍රියාවලිය නතර කරනවා. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා, නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා, සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා, පස්ස නිරෝධෝ වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, කර්ම භවේ නිරුද්ධයි, භව නිරෝධෝ ජාති නිරෝධා, ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ ඒව මේතස කේවලස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති කියලා නිරෝධයටපත් වෙන නිරෝධෝ නිබ්බානං නිවනටපත් වෙන. එහෙනම් අන්න සම්මා පටිපදා. එහෙනම් මිච්ඡා පටිපදාව දුක්ඛ ස්කන්ධය කරා රැගෙන යනවා. සම්මා පටිපදාව නිවන කරා රැගෙන යනවා. එහෙනම් ඔන්න පටිසමුපාදේ අනුලෝම පටිසමුපාදය මිච්ඡා පටිපදා කියන කොටසට අයිති වෙනවා. පටිලෝම පටිසමුපාදේ හේවත් අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධය නැති වශයෙන් නිරුද්ධ වන චක්‍රය පටිලෝම පටිසමුපාදය සම්මා පටිපදාවට අයිති වෙනවා. ඔන්න ඔය විදිහට පටිසමුපාදේ ප්‍රභේදයක් තියෙනවා. ඊළඟට අපි දකිනවා පටිසමුපාදේ තියෙනවා ගැඹුරු පැති. පටිසමුපාදේ තියෙනවා දැන් සංදි තුනක්. මෙන්න මේකක් දකින්න සංදි තුනක්. මොකද්ද මේ සංදි තුන කියලා කියන්නේ? මෙන්න මේ ගැන පොඩි විස්තරයක් කරන්න ඕන, විශේෂයෙන්ම දැනගන්න ඕන යමක් තියෙනවා. යම් යම් දහම් පතපතවල යම් යම් අභිධර්ම ග්‍රන්ථවලත් වෙන්න පුළුවන්. යම් යම් ස්වාමින් වහන්සේලා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව විස්තර කරපු අවස්ථාවල ඔන්න ඔය සංදි තුනක් සහිතව පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන ආකාරය අටුවාවෙන් අරගෙන විග්‍රහ කරලා තියෙනවා. නමුත් වැරදි දෘෂ්ටිත් එක්කම ඇති කරලා තියෙනවා. මම ඒක පෙන්නන්නම්. දැන් මේ පටිච්චසමුප්පාදේ සංදි තුන කියන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදය භව තුනක් දක්වා යා කරන ආකාරයේ විග්‍රහයක් තියෙනවා. මෙන්න මෙහෙම. හොඳට අහගන්න. සිවුම් ආගෙන හිටියොත් වැටහෙයි. භව තුනක් යා කරලා පෙන්නනවා පටිච්චසමුප්පාදේ. මෙන්න මෙහෙම. අතීත භවය, වර්තමාන භවය, අනාගත භවය කියන මේ භව තුන එක පටිච්ච සමුප්පාදයක් තුලින් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. දැන් කෙනෙක් මරණයටපත් වෙලා නැවත පුනර්භවය සකස් වෙනකොට ප්‍රතිසන්දි විඥානයක් සකස් වෙනවා. පටිසන්දි විඥානය කියලා. එහෙනම් මේ පටිසන්දි විඥානය සකස් වුණේ කොහොමද? පටිසන්දි විඥානය ඇති වෙන්නේ මේ භවයට. දැන් හැමෝටම මෙහෙම පටිසන්ධි විඥානයක් තියෙනවා. ඒකට තමයි භවාංග චිත්තය කියන්නේ. එහෙනම් ඔන්න භවාංග චිත්තේවා පටිසන්ධි විඥානය සකස් වුණේ කොහොමද? පෙර භවයේ කර්ම නිසා. පෙර භවයේ කර්ම නිසා. කර්ම කියන්නේ මොනවද? රාග දේශ මොහ චේතනා. ඒවා සංකාර. චේතනාම් බෙක්ක කම්මං වදාන. එහෙනම් මේ රාග දේශ මොහ චේතනා ඒවා සංකාර තමයි කර්ම කියන්නේ. සංකාර තුලින් හටගත්තා වූ ශක්තියටයි කර්ම ශක්තිය කියන්නේ. එහෙනම් පෙර භවයේ සංකාර උදා වෙන්නට ඕන. කර්ම රැස් වෙන්නට ඕන.
නැත්තම් පටිසන්ධි විඥානය සකස් වෙන්න හේතු නැහැ. එහෙනම් ඒ සංකාර නිකන් හටගත්තා නෙවෙයි. සංකාර හටගත්තේ අවිජ්ජාව නිසායි. අවිජ්ජා පත්‍ය සංඛාරා. එහෙනම් පෙර භවයේ අවිජ්ජාවත් සංඛාරات යෙදුණු නිසා එයින් හටගත්ත කර්ම ශක්තියෙන් තමයි මේ පටිසන්ධි විඥානය සකස් වෙන්නේ. මේ පටිසම්පාදයේ හකුලවල දක්වන්නේ මේ ආකාර කිහිපයකට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතනින් එහාට තිබුණ නැද්ද විඥාන පත්‍ය නාම රූපං යනාදී වශයෙන්. තිබුණා. නමුත් මේ පටිසම්පාද විග්‍රහ කරන ආකාර තියෙනවා. මේ එක ආකාරයක්. භව තුනක් යා කරමින් සංදි තුනක් වශයෙන් පෙන්නන පටිසම්පාදේ. එහෙනම් හොඳට තෝරගන්න ඕන. එහෙනම් මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ක්‍රියාව පෙර භවයේ සිද්ධ වෙච්ච නිසා තමයි ඊට අනුකූලව රැස් වෙච්ච කර්ම ශක්තිය මේ පටිසන්ධි විඥානය සකස් කළේ. එහෙනම් අන්න පෙර භවයට අදාළයි අවිජ්ජා සංඛාර. එහෙනම් ඒ අවිජ්ජා සංඛාර නිසා සකස් වෙච්ච විඥානය තමයි මේ භවයේ පටිසන්ධි විඥානයත් භවංග චිත්තය. දැන් මොකද වෙන්නේ? ඒ විඥානේ විසරක් තනියම පවතින්නේ නැහැ. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියලා ඵල පහක් සකස් වෙනවා. ඒ පහ අයිති වෙනවා මෙන්න මේ භවයට. ඒ පහ අයිති වෙනවා මෙන්න මේ භවයට. එතකොට මෙන්න අර අතීත භවයේ එහෙනම් අතීත භවයට අයිති වෙනවා අවිජ්ජාව සහ සංකාර. මේ සංදි තුනක් භව තුනක් වශයෙන් විග්‍රහ කරද්දී අතීත භවයටයි අයිති වෙන්නේ අවිජ්ජා සහ සංකාර. එහෙනම් වර්තමාන භවයට අයිති විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහ. මොන වර්තමාන භවය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය වර්තමාන භවය තුලින් විපාක කම්ම සම්භව වශයෙන් නැවත මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තුලින් උපදිනවා මොනවද? කර්ම රැස් වෙන්න පටන් ගන්නවා මොනවද? තණ්හා උපාදාන. කෙලස් නැගින්න පටන් ගන්නවා තණ්හා උපාදාන. දැන් මොකද වෙන්නේ? තණ්හා උපාදාන කියන්නේ එහෙනම් මෙන්න මේ වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නිසා සකස් වන්නා වූ ක්ලේශ. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් එහාට නැවතත් ආයි භවයක් සකස් වෙන්න විපාක කම්ම සම්භව යන ආදි වශයෙන් නැවත විපාක භවයක් සකස් වෙන්න කරුණු රැස් වෙනවා. එහෙනම් අතීත භවයට අයිති වෙනවා අවිජ්ජාවත් සංඛාරත්. වර්තමාන භවයට අයිති වෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයින් ප්‍රත්‍ය වේලා හට ගන්නවා කෙලෙස්. ඒ කෙලෙස් වලින් හදනවා ඊළඟ භවය. එහෙනම් වර්තමාන භවය වේදනා දක්වා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට සකස් වෙනවා තණ්හා උපාදාන භව. භවපච්චය ජාති ඊට අනුකූල ජාතිය. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝන සුපායස සම්භවති. එහෙනම් ඔන්න බලන්න සංදි තුනක් තියෙනවා දැන්. කොහමද? එක සංදියක් අවිජ්ජාවේ සිට සංකාර දක්වා එනවා. එතනින් අතීත භවය අවසන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳලා ඒ සංකාර තුලින් විඥාන සකස් වෙනවා සංකාරපච්චය විඥාන ප්‍රතිසන්දි විඥානේ පටිසන්දි විඥානේ. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්ක විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සකස් වෙනවා. ඒ නාම රූප තුලින් අස කන නාසය දිව ශරීර මනස යනාදි වශයෙන් සලආයතන සකස් වෙනවා. ඒ සලආයතන නිසා ස්පර්ශ සකස් වෙනවා. ස්පර්ශ නිසා වේදනා සකස් වෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යනාදි වශයෙන් වර්තමාන විපාක වර්තමාන ඵල පහක් සකස් වෙනවා. ඊට පස්සේ ඒ ඵල පහ නිසා නැවත අන්න සකස් වෙනවා තණ්හා උපාදාන. එතකොට එහෙනම් දෙවනි සංදිය පිහිටනවා ඔන්න ඔය වේදනා සහ තණ්හා කියන අතර තැන. අන්න දෙවනි සංදිය පිහිටනවා. පළමු සංදිය සංකාර සහ විඥාන අතර පිහිටියා. දෙවන සංදිය වේදනා සහ තණ්හා අතර පිහිටියා. සංදි දෙකයි. අන්න සංදි දෙකක් විග්‍රහ වුණා. දැන් එතනින් එහාට මොකද වෙන්නේ බලන්න. එතනින් එහාට දැන් මෙතෙක් එතකොට අතීත භවයේ අවසන් වුණ අවිජ්ජා සංකාර කියන තැනින්. එතකොට වර්තමාන භවයේ පටන් ගන්නවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ආකාර පහක් දක්වා. එතෙන් දෙනකන් නෙමෙයි තව දෙකක් ඉස්සරහට යනවා වර්තමාන භවයේ. ඒ තමයි තණ්හා උපාදාන දෙකක් වර්තමාන භවයටයි ඇති. හැබැයි ඊට කලින් සංදියක් යෙදෙන. ඒ සංදිය තමයි අර වේදනා සහ තණ්හා අතර. ඇයි? වේදනා දක්වා තමයි ඵල පහ තියෙන්නේ. එතනින් එහාට තියෙන්නේ ක්ලේශ.
විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ විපාක පහ. තණ්හා උපාදාන කියන්නේ ක්ලේශ. මම දැන් ත්‍රිපරිවට්ටයත් මේක පැහැදිලි කරනවා. එතකොට ඔක තේරෙයි. දැන් පොඩ්ඩක් සංකීර්ණ වුණොත් ඒ ගැන තැවෙන්න එපා, කල්පනා කරන්න යන්න එපා. දැන් ඔකට මම ත්‍රිපරිවට්ටය පෙන්නනවා මේක තේරෙයි. එතකොට එහෙනම් අන්න වේදනා සහ තණ්හා කියන තැන එක සංදියක් ඉදලා තියෙනවා. මොකද වේදනා කියන තැන දැනගන් තියෙන විපාක ටික. තණ්හා කියන තැන ඉඳලා එහා පැත්තට තණ්හා උපාදාන කියන්නේ කෙලෙස් දෙක. එහෙනම් අන්න දෙවෙනි සංදිය වේදනා සහ තණ්හා කියන අතර තැන යෙදෙනවා. ඊට පස්සේ එතනින් එහාට යනවා දැන් ඉස්සරහට ආපහු. එතකොට විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහත් ඒ විපාක පහත් ඒ වගේම ඒ නිසා හටගත්තා වූ ක්ලේශ දෙකක් ඒ කිව්වේ තණ්හා උපාදාන කියන දෙකක් ඒ වගේම කර්ම භවයක් ඒ තුනම අයිති වෙනවා වර්තමාන භවයට අර විපාක පහයි කෙලෙස් දෙකයි කර්මයයි විපාක පහ තමයි විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා ඊළඟට කෙලෙස් දෙක තමයි තණ්හා සහ උපාදාන ඊළඟට කර්මය තමයි එතන භවය කර්ම භවය එහෙනම් මේ අටම අයිති වෙන වර්තමාන භවයේ. හැබැයි වර්තමාන භවයේ සංදි දෙකක් පිළිట్లా තියෙනවා. දැන් සංදියක් පිළිట్లా තියෙනවා. වේදනා සහ තණ්හා කියන තැන. ඔබට තේරෙන්නේ නැති. වේදනා කියන තැන එකක් තියෙන විපාක, තණ්හා කියන තැන එහා පැත්තේ තියෙන්නේ කෙලෙස්. එතකොට දෙවනි සංදිය එතන පිළිట్లా. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තණ්හාවෙන් සකස් වෙන උපාදාන එහෙනම් ඒ උපාදානයෙන් සකස් වෙන කර්ම භවය. දැන් මොකද වෙන්නේ? ඔය විදිහට කර්ම භවය සකස් වීගෙන ඉන්නකොට වර්තමාන භවය අවසන් වෙනවා. අන්න භව කියන තැනින් වර්තමාන භවය අවසන් වෙනවා. එහෙනම් එතෙන්ට එනකොට අන්න වර්තමාන භවය අවසන්. එතන තව සංදියක් එදී. ඒ සංදිය තමයි භවපච්චය ජාති කියන තැන යෙදෙන සංදිය. මොකද ඒ සංදියේදී මොකද වෙන්නේ? කර්ම භවය කියන තැනින් වර්තමාන භවය අවසන් කරනවා. ජාති කියන තැනින් ඊළඟ ජාතිය සකස් වෙනවා. පුනර්ජාති සකස් වෙනවා. එහෙනම් වර්තමාන භවයත් අනාගත භවයත් වෙන් වෙන තැන තව සංදියක් යෙදෙනවා. ඒ භව සහ ජාති කියන තැන අතර. එහෙනම් අන්න බලන්න පෙර අතීත භවය සකස් වුණා අවිද්‍යා සංකාර දෙකෙන්. එහෙනම් ඒ සංකාර නිසා හටගත් වෙනතයි කර්ම ශක්තිය සකස් වුණා වූ ප්‍රතිසන්දි විඥාණය සකස් වෙනකොට එතන සංදියක් යෙදෙනවා සංකාර සහ විඥාන කියන තැන. ඊට පස්සේ ඒ විපාක පහ ගොඩ නැගිනකොට ඒ විපාක නිසා හටගන්නා වූ ක්ලේශයන් නිසා තව සංදියක් පිළිටනවා වේදනා සහ තණ්හා කියන තැන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙලෙස් නිසා ඒ තණ්හා උපාදාන නිසා කර්ම භවයක් පිළිටනවා. ඊට පස්සේ වර්තමාන භවය අවසන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතනින් අනාගත භවය හට ගන්නවා. එතකොට එතන සංදියක් යෙදෙනවා භව සහ ජාති කියන තැන. එහෙනම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස කියන අනාගත භවය. එහෙනම් ඔන්න බලන්න මේ භව තුනක් සහ සංදි තුනක් වශයෙන් මේ පරිසම්පාදයේ විග්‍රහ කරද්දී මෙන්න මෙහෙමයි නැවතත් එහි සමාලෝචනයක් කළොත්. අවිද්‍යාව සහ සංකාර දෙක අතීත භවයට අයිති වෙනවා. එතන සංකාර සහ විඥාන අතර එක සංදියක් පිළිටනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන අටම වර්තමාන භවයට අයිති වෙනවා. නමුත් වේදනා සහ තණ්හා අතර එක සංදියක් පිළිටනවා. කුමක් හින්දයක්? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ විපාක පහක්. තණ්හා සහ උපාදාන කියන්නේ කෙලෙස් දෙකක්. ඒ නිසා ඒ විපාක සහ කෙලෙස් අතර එක සංදියක් පිළිట్లా තියෙන වර්තමාන භවයේ තුලත් එක සංදියක් පිළිටනවා. ඒතර සංදි දෙකයි. ඔබ තෝරගන්න ඕන පටලවා ගන්න එපා. වර්තමාන භවයේට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන අටම අයිති වෙනවා. හැබැයි ඒ වර්තමාන භවය තුලත් සංදියක් පිළිట్లా තියෙනවා වේදනා සහ තණ්හා අතර. එහෙනම් සංදි දෙකයි දැන් අතීත සංදියයි අතීත භවයයි වර්තමාන භවයයි වෙන් කරපු තැන එක සංදියක් තියෙනවා. වර්තමාන භවය තුලම මැදක් පිළිట్లా තියෙනවා තව සංදියක්. ඒ වගේම වර්තමාන භවය අවසන් වෙන තැනක් තියෙනවා. ඒ තමයි භව කියන තැන. භවපච්චය ජාති කියන තැන තව සංදියක් පිළිටනවා. ඒ තමයි වර්තමාන භවයයි අනාගත භවයයි වෙන් කරන තැන. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් දැන් ඔබ දැක්කනම් ඔබට පේන්න ඕන භව තුනක් සංදි තුනක්. භව තුන තමයි අතීත අවිද්‍යා සංඛාර. ඒ අතීත භවය. වර්තමාන භවය තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. ඒ වර්තමාන භවය. අනාගත භවය තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස. ඒ අනාගත භවය. ඔන්න භව තුන. සංදි තුනේ දීලා තියෙන්නේ
සංකාර සහ විඥාන අතර එකයි, වේදනා සහ තණ්හා අතර එකයි, භව සහ ජාති අතර එකයි. ඔන්න සංදි තුනයි, ඔන්න භව තුනයි. ඔන්නම විග්‍රහයකුත් පටිසමුප්පාදයේ පිළිබඳව ධර්මයේ දැක්වෙනවා. ඒකත් හොඳින් තෝරගන්න ඕන. දැන් මෙන්න මේක විතරක් මම අර කියන්න ගිය දෘෂ්ටිය තමයි මේක විතරක් තේරුම් අරගෙන ඔන්න ඔය ආකාරයෙන් පටිසමුපාදයේ ඔහොම විතරක් විග්‍රහ කරන්න ගිහිල්ලා මොකද උනේ? මේ ප්‍රවෘත්ති පටිසමුපාදයේ මිදප්පාච්චය තමයි මොහොතේ අවිජ්ජාවෙන් ගොඩනගෙන පටිසමුපාදය දැක්කේ නැතුව ගියා. දැන් ඔය ක්‍රමයට නම් කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එයි අවිජ්ජාව ඉදිරිය තියෙන පෙර භවී. ඔය විග්‍රහය වැරද්දන්නේ මම මේ කියන්නේ. ඔය විග්‍රහය ඔය විදිහට ඉදිරිපත් කළා ඕක තමයි පටිසමුපාදය කියන්නේ. ඕකට තමයි අපි මේ පටිසමුපාදය කියන්නේ කියලා. ඔය පටිසමුපාදය ඔය සංදි තුනක් යා කරන, භව තුනක් යා කරන ඔය පටිසමුපාදය විතරක් හොවා දැක්කොත් මොකද වෙන්නේ? එදාට මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න බැරුව යනවා. ඇයි? අතීත භවයේ අවිජ්ජාවයි කියලා තියෙන. ඒ කියන්නේ කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? තෘෂ්ණාව ශේ කිරීමෙන් නිවන් දකින්න කියලා බණ දේශනා කරා. මෙන්න වැරදිච්ච තැන. ඇයි ඒ? අතීත භවයට න්‍යායිති අවිජ්ජාව. එහෙනම් වර්තමාන භවයට තමයි ඇති තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව ශේ කළ නිවන් දකින්න කිව්වා. ඒ නිසා මොකෝ උනේ? මිනිස්සුන්ට යථාර්ථය පෙන්වලා දෙන්නේ නැතුව, ආස්වාදයේ ආධිනව පෙන්වලා දෙන්නේ නැතුව, ආස්වාදයේ අත්හැරපල්ලා කිව්වා. වැඩක් උන්නේ. ඇහැ කන නාසය දිවසරි මනස පිනවන්න එපා. ඔය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරපල්ලා කියලා කිව්වා. වැඩක් නෑ. ඇයි ඒ? අවිජ්ජාව දුරු නොවන තැන තෘෂ්ණාව ෂේ වෙන්නේ නෑ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තෘෂ්ණාවේ මුල නැසව් කියලා. තෘෂ්ණාවේ මුල නැසඳ නම් අවිජ්ජාව නැසින්න ඕන. එහෙනම් ඔය කියන සංදි තුන යාකරන, භව තුන යාකරන ඔය පටිසමුපාදේ ඔය විදිහට විතරක් විග්‍රහ කළා. ඕක තමයි පටිසමුපාදේ කියලා අර්ථකථනය කරපු දවසට නිවන් මඟ වෙහිලා ගියා. නිවන් මඟ වෙහිලා යනවා. ඇයි ඒ? කොහොමදවත් තේරෙන්නේ නැහැ. තෘෂ්ණාව ශේ කරගැනීමේ මාර්ගය. එදාට මොකද කරන්නේ? අවිජ්ජාව එහෙමම තියෙද්දි තෘෂ්ණාව නැසන්න යනවා. වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මුල නසා ගන්න බැහැ නිසා නිවන් දකින්නේ නැහැ. ඒ නිසා ඒබඳු ආකාරයෙන් මිනිසුන්ට ලෝකයට තෘෂ්ණාව ශේ කරපල තණ්හා අතරපල කියලා බණ කිව්වට වැඩක් නැහැ. අවිජ්ජාව නැසෙන්නේ නැත්නම්. එහෙනම් තෘෂ්ණාව අවසන් වෙන්න නම් අවිජ්ජාව නැසෙන්න ඕන. සුද්ධ සිංහලෙම කිව්වොත් කාමයේ ආස්වාදයේ සැපයි කියන චින්තනය කෙනෙක් තුළ පවතින තුරු එයාට කාමයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු අත්හැර ගනිilla. ඔය කාමයේ කෙරෙහි තියෙන ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරපල්ලා කිව්වට වැඩක් තියෙනවා. ඇයි? ඒ සැපයි කියන චින්තනය ඔහු තුළ පවතිනවා. ඒ සැපයි කියන චින්තනයේ පවතින තුරු නිසානේ අවිජ්ජාවෙන් තෘෂ්ණාව උපදින්නේ. කාමයේ ආස්වාදයේ සැපයි කියන චින්තනයවත් අවිජ්ජාව පවතින තුරු එයින් ප්‍රත්‍ය වේලා තෘෂ්ණාව උපදිනවා. මුල එහෙමම තියෙද්දි තෘෂ්ණාව ශේ කරපල්ලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අතිසාරයට අමුඩේ හව කියන්නේ උන්නවට. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කවදාවත් පුරුවට පැලස්තරයක් අටව ගන්න පුළුවන් ඕන. එහෙනම් අන්න බලන්න. ඒ නිසා මම මේ කිව්වේ ඔබ හොඳින් නෝනින් තෝරගන්න. ඒකයි මම කිව්වේ තථාගතයන් වහන්සේගේ ධර්මය වරදවා දේශනා කළොත් වරදවා අර්ථකථනය කළොත් ඒ තමයි මේ සංසාරේ කරගත්තු ලොකුම වැරද්ද. එහෙනම් එහෙම කරන්න වෙන්නේ ඇයි? තමන් යථා ධර්මය අවබෝධ කරගන්න නැතුව හදිස්සියට මොනවා හරි පටු අරමුණක් නිසා ධර්මය ඉක්පණින් ලෝකයට දෙන්න පොතපත හරි එහෙම නැත්නම් දේශනා හරි මොකක් හරි ක්‍රමයකට යනවා. මම කියන්නේ පුද්ගලික සම්බන්ධව නෙමෙයි. මම කියන්නේ මේ අවිද්‍යාවෙන් සිද්ධ වෙන ක්‍රියාදාමය කියන්නේ. පුද්ගලික පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපගේ උතුම් යතිවරයන් වහන්සේ ලංකාවේ වැඩ හිටිය වෙනම දෙයක්. හැබැයි කවුරුන් හෝ අවිද්‍යාවෙන් නම් මේ වැඩේ කරේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයක් ලෝකයට දේශනා කරේ අවිද්‍යාවෙන් නම් එතනම විනාශය තමයි. ඒක තමයි හමුුනේ. ඉතින් එතකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ කොච්චර කියවත් මේක තේරෙන්නේ නැහැ. එතකොට පෙර භවයට යන අවිද්‍යාව. මොකද ඒකට හේතුව ඔය කර්ම පටිසමුපාදේ විතරකට නෙවෙයි පටිසමුපාදේ කියන්නේ. පටිසමුපාදේ කියන ක්‍රියාවලිය ඕක වුණාට ඕක විතරක් නෙවෙයි පටිසමුපාදේ කියන්නේ. ඉදප්පච්චිතා පටිසමුපාදයක් ක්‍රියාත්මක වෙන. ඒක ගැන විග්‍රහ කරන්නේ. එහෙනම් ඒක ගැන විග්‍රහ කරද්දී ඔය අතීත වර්තමාන අනාගත අනාගත වශයෙන් භව තුනක් විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒකේ. ඒකෙදිත් අවශ්‍ය නම් අතීත සහ වර්තමාන සහ අනාගත යන දෙකෙන් භව දෙකකට කඩන්න පුළුවන්. හැබැයි ඒදප්පච්චිතා පටිසමුපාද විග්‍රහ නොවන තාක්කල් මනුෂ්‍යයන් නිවන් දකින්න හම්බ වෙන්නේ.
දැන් ඒ කියන්නේ තමයි අපි මේ මෙච්චරලා දැන් මේ මෙතෙක් කියලා මේ සාකච්ඡා කරේ ඉදප්පච්චේතා පටිසමුප්පාද ගැන තමයි මේ පෙර. නමුත් දැන් මේ විශේෂයෙන් මේකත් පෙන්ලා දුන්නේ ඔබට කුමනෝ දහම් පදපතක මේ ආකාරයේ විග්‍රහයක් දැක්කොත් ඔබ වික්ෂිප්ත වෙන්න පුළුවන් ව්‍යාකූල වෙන්න පුළුවන් නිසා. එහෙනම් අන්න සාන්ති තුනයි භව තුනයි. ඊළඟ එක තමයි පටිච්චසමුප්පාදයේ ත්‍රිපරිවර්තය. ඒකත් දැනගන්න ඕන. පටිච්ච සමුප්පාදේ ත්‍රිපරිවර්තයකුත් තියෙනවා. වට තුනක් තියෙනවා. මොකද්ද මේ වට තුන? මෙන්න මෙහෙමයි සකස් වෙන්නේ. දැන් අපි උතුම් වූ ගාථා රත්නයක් අහලා තියෙනවා කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බව හෝති ඊතං ලෝකේ පවත්තති. ඔය තියෙන්නේ. ඒ ත්‍රිපරිවර්තය ගැන තමයි. පටිසමුප්පාද ත්‍රිපරිවර්තය ගැන. හැබැයි ඕකේ කම්මා විපාකා වත්තන්ති. කර්මයේ විපාකය ගැන විතරයි සඳහන් වෙන්නේ. විපාකෝ කම්ම සම්භව. එතනත් විපාකයේ කර්මය ගැනයි විතරයි සඳහන් වෙන්නේ. එහෙනම් තව එකක් මෙතන අඩුයි මොකක්ද? ක්ලේශය. ක්ලේශ කර්ම විපාක වට තුන ත්‍රිපරිවර්තය. නමුත් ඒ ගාථාවේ ක්ලේශය ගැන නැද්ද? තියෙනවා. කොහොමද තියෙන්නේ? මේ යථාර්ථය නොදන්නා කමමයි කෙලෙසි. මේ ක්‍රියාවලිය නොදන්නා කමමයි අවිජ්ජාව. අන ක්ලේශය තියෙනවා එතන. තථාගතයන් වහන්සේගේ ධර්මය අසිරිමත් කියන්නේ ඒකයි. ප්‍රඥාවෙන්ම බලන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් එතන කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව යන දිවසින් විග්‍රහ කළා මිසක් එතන කර්ම වටේ විපාක වටේ විතරයි තියෙන්නේ. කො කෙලෙස් වටේ. කෙලෙස් වටේ කියන්නේ යථාර්ථය නොදන්නාකම. එහෙනම් කොහොමද පටිසමුපාදයේ මේ ත්‍රිපරිවර්තය දෙන්නේ? ඔන්න ඒ දෙන ආකාරය. අවිජ්ජාව කියන්නේ කෙලෙසය. අවිජ්ජාව කියන්නේ කෙලෙසය. එහෙනම් අවිජ්ජාව ආйти වෙනවා ක්ලේශ වටේට. ක්ලේශ වටේට. අවිජ්ජා පත්‍ය සංඛාර. අවිජ්ජා ප්‍රත්‍යයෙන් උපදින සංඛාර. සංඛාර කියන්නේ කර්ම. රාග දේශ මොහ චේතනා චේතනා වික්‍රේ කම්මං වදන කර්ම. එහෙනම් සංඛාර කියන්නේ කර්ම. එහෙනම් සංඛාර ආйти වෙනවා කම්ම වටේට. අවිජ්ජාව ආйти වෙනවා ක්ලේශ වටේට. සංඛාර ආйти වෙනවා කම්ම වටේට. කට දෙකයි. දැන් ඊළඟ මොකද වෙන්නේ? ඔන්න ඊළඟට අවිද්‍යාව පත්‍ය සංඛාර ඊළඟට තියෙන මොනවද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මෙන්න මේ පහ ඉති වෙනවා විපාක වටේට. එහෙනම් අවිද්‍යාව නැමැති කෙලෙස් නිසා සංඛාර නැමැති කර්ම සකස් වෙනවා. සංඛාර නැමැති කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක පහ සකස් වෙනවා. දැන් අර ඉස්සෙල්ලා විග්‍රහ කරපු පටිසමුපාදෙත් ওই කතාව කියවුණා. දැන් මම මේ වට වශයෙන් පෙන්නලා දෙන්නේ. එන එකත් ඕනින් දකින්න ඕන. දැන් එහෙනම් ඔන්න වට තුනක් පේනවා පටිසමුපාදේ මැදක් යනකොට. ක්ලේශ වට්ටය, කම්ම වට්ටය, විපාක වට්ටය වශයෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වේදනා නිසා හට ගන්නවා තණ්හා. තණ්හා නිසා හට ගන්න උපාදාන. මෙන්න මේ තණ්හා උපාදාන දෙක නැවතයි තියෙනවා ක්ලේශ වට්ටයට. ක්ලේශ දෙකක් මේ හටගත්තේ. තණ්හාවයි උපාදානයි කියන්නේ ක්ලේශ. එහෙනම් අන්න මේ දෙකයි තියෙනවා ක්ලේශ වට්ටයට. ඊළඟට මොකද වෙන්නේ? ඒ තණ්හා උපාදාන නිසා සකස් වෙනවා භවය, ඒවා කර්ම භවය, අත්තිකාම භව, කර්ම භවය සකස් වෙනවා. අන්න ඒකයි තියෙනවා ආපහු කර්ම වට්ටයට. එහෙනම් තණ්හා උපාදාන දෙක ක්ලේශ වට්ටයටයි තියෙනවා. භවය කර්ම භවයයි තියෙනවා කර්ම වට්ටයට, කම්ම වට්ටයට. ඊට පස්සේ මොකද වෙන්නේ? භවපච්චය ජාති කියලා එතනින් එහාට ජාති ජරා ව්‍යාධි මනසෝක පරිදේව දුක් දොමනස උපායස යන දිවසෙන් විපාක සකස් වෙනවා. අන්න ඒ ටිකයි තියෙන විපාක වටේට. එහෙනම් පටිසමුපාදේ ඔන්න ඔය ආකාරයෙන් ඔබට දකින්න පුළුවන් අවිජ්ජාව ක්ලේශ වටේට අයිති වෙනවා, සංඛාර කම්ම වටේට අයිති වෙනවා, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා විපාක වටේට අයිති වෙනවා, තණ්හා උපාදාන නැවතත් ක්ලේශ වටේට අයිති වෙනවා. ඊළඟට භවය අයිති වෙනවා කම්ම වටේට. ඊළඟට ජාති ජරා ව්‍යාධි මනසෝක පරිදේව දුක් දොමනස උපායස විපාක වටේට අයිති වෙනවා. කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති තං ලෝකේ පවත්තති. මේ චක්‍රය යන විදියට දිගින් දිගට. දැන් අන්න බලන්න එතන ක්ලේශ ටික ගැන කතා කරන්නේ නැතුව බුදු පියාණන්සේ ක්ලේශ දෙක පෙන්නනවා. අවිජ්ජා තණ්හා උපාදාන ක්ලේශ.
ඒ ක්ලේශ දුරු වෙන්නේ මේ යථාර්ථය දැක්කට පස්සේ. එහෙනම් ඒකයි කිව්වේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කිය. පටිච්චසමුප්පාදේ දකින්නකම් මේ කර්ම සහ විපාක සකස් වෙන ආකාරය දකින්නකම් නුවණින් ඒ අවිජ්ජා තණ්හා උපාදාන දුරු වෙන්නේ. එහෙනම් අන්න නුවණින් ඔබට දැන් පේන්න ඇති වට තුන. එහෙනම් ඔන්න ත්‍රිපරිවර්තයේ පටිසමුප්පාදයේ ත්‍රිපරිවර්තයේ. එහෙනම් ඒ අංග 12 අපි අරගෙන ඉවර වෙලා වට තුනක් වශයෙන් විග්‍රහ කරොත් මෙන්න මෙහෙම විග්‍රහ කරන්න පුළුවන් වෙනවා. ක්ලේශ වටයට අයිති වෙනවා අවිජ්ජා, තෘෂ්ණා, උපාදාන කියන තුන. කාම වටයට අයිති වෙනවා සංඛාර, භව කියන දෙක. විපාක වටයට අයිති වෙනවා විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, ඊළඟට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඒ ටික අයිති වෙන විපාක වටේ. ඔන්න වට තුන ත්‍රිපරිවර්තය. ඔන්න පටිච්ච සමුප්පාදයේ ත්‍රිපරිවර්තය. එහෙනම් ඔන්න ඒකත් විග්‍රහ කළා. ඊළඟට පටිසමුපාදයේ මූල ධර්ම දෙක, මූල දෙක. ඒකත් දැනගන්න ඕන. විශේෂ තැනක් ඔන්න හොඳින් තෝරගන්න. මේ පටිච්ච සමුප්පාදය මූල දෙකකින් ක්‍රියාත්මකයි. මේක හරිම පුදුම සහගත ක්‍රියාවලියක්. මේක චක්‍රයක් වශයෙන් යනකොට මූල දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවකට අවිජ්ජා මූලය, අනිත් වෙලාවට තෘෂ්ණා මූලය. කොහොමද එහෙම ක්‍රියාත්මක වෙන්නේ කියලා මම කියන්නම්. ඊළඟට ඒ අවිජ්ජාව සහ තෘෂ්ණාවට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ උතුම් අර්ථකථන දෙකත් අපි දැනගන්න ඕන. මෙන්න මේ මූල දෙක විග්‍රහ කිරීමේදී කොහොමද ඒක වෙන්නේ කියලා ඔන්න බලන්න. අවිද්‍යාවෙන් අරගෙන එනවා චක්‍රය. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා කියන තැනටකන් අරන් එනවා අවිද්‍යා මූලේ. අර අපේ තියෙනව නේද? දැන් හිතන්න මෙන්න මෙහෙම උදාහරණයක් මම කියන්නම්. ඉස්කෝලවල ඔය තියෙනව නේද? සහාය දීීමේ කියලා තරගයක්. රේලේ දුවනවා කියලා කියන්නේ. එක ළමෙක් අර බැටන් එක අරගෙන දුරක් දුවගෙන ඇවිල්ලා ඊළඟ කෙනාට දෙනවා. එයා එතන ඉඳලා ආයෙ දුවගෙන ගිහින් ඊළඟ කෙනාට දෙනවා. අපි මෙහෙම හිතමු. මෙහෙම පොඩි උදාහරණයක්. දෙන්නයි ඉන්නේ මේ රිලේ එකේ තරඟේ. එක්කෙනෙක් දැන් මේ තරඟේ එක්කෙනෙක් දැන් මේ දෙන්න මේ පිට්ටනිය එක්කෙනෙක් ඉන්නවා මේ පැත්තේ අනිත් කෙනා ඉන්නවා පිට්ටනිය එහා පැත්තේ. හරියටම පිට්ටනිය රවුම් පාරක්. රවුමක් කියලා හිතන්නකෝ. පිට්ටනියේ මේ අර තියෙන අපි ධාවන පතේ රවුමට තියෙන කියලා හිතන්න. මේ ධාවන පතේ මේ හරියට මේ මැද ඉන්න එක්කෙනෙක්. එහා පැත්තේ මැද ඉන්නවා තව කෙනෙක්. මෙතන ඉන්න කෙනා දුවගෙන ගිහිල්ලා ඉවර වෙලා අර එහා පැත්තේ ඉන්න කෙනාට මේ බැටන් එක දෙනවා. එයා මොකද කරන්නේ? එතනින් දුවගෙන ඇවිල්ලා ආයි මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා ආපහු මෙයාට බැටන් එක දෙනවා. එතකොට මෙයා ආයි මෙතෙන්ට එනවා. මේ විදිහට මේක දිගින් දිගට කරොත් එහෙනම් මොකද වෙන්නේ? එක්කෙනෙක් අරයට දෙනවා, එයා මෙයාට දෙනවා ආපහු. මේ විදිහට දෙන්න මාරුවෙන් මාරුවට මේ බැටන් දෙක මාරු කරගෙන දිවුවොත් මේක නොනැවතී දුවන තරංගයක් වෙනවා. ඇයි? මෙයා එයාට බැටන් එක දෙනවා, එයා මෙයාට බැටන් එක දෙනවා. මෙයා එයාට බැටන් එක දෙනවා, එයා මෙයාට බැටන් එක දෙනවා. මේක නොනැවතී දුවන සහාය තරංගයක් බවට පත් වෙනවා. ඉවරයක් නැහැ. හිතලා බලන්න. හැම තිස්සෙම මේක මේ විදිහට මේක රවුමක් වශයෙන් චක්‍රයක් වශයෙන් දිගින් දිගට මේ විදිහට මේ දෙන්න දුව ඉදී. එක්කෙනෙක් දුවනකොට අනිත් කෙනා නිහඬව ඉන්නවා. ඊට පස්සේ එයා දුවගෙන ඇවිල්ලා අරයට ආයෙ බැටන් එක දෙනවා. මේ විදිහට චක්‍රයක් වශයෙන් මේක දිගින් දිගට ක්‍රියාත්මක වුණොත් අපට දකින්න ලැබෙන්නේ මේ දෙන්න අකණ්ඩව දුව ඉන්න බව. කොයි වෙලාවකවත් මේ ක්‍රියාවේ නතර වෙන්නේ නැහැ. එහෙනම් අවිජ්ජාවෙන් අරගෙන එනවා වේදනා දක්වා, තෘෂ්ණාවෙන් අරගෙන යනවා දුක්ඛ ස්කන්ධය දක්වා. ඒ දුක්ඛ ස්කන්ධය තුළ නැවත අවිජ්ජාව සකස් වෙනවා. මෙන්න මේකයි මෙතන තියෙන චක්‍රය. ඒ අවිජ්ජාවෙන් නැවත තෘෂ්ණාව දක්වා අරන් එනවා. වේදනාව දක්වා අරන් එනවා. ඒ වේදනාවෙන් නැවත තෘෂ්ණාව හටගෙන තෘෂ්ණාවෙන් අරන් එනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දක්වා. මේ විදිහට මේ මූල දෙක ආකාණ්ඩව ක්‍රියාත්මක වෙන පටිසම්පාදය තුළ අවිජ්ජා මූලයෙන් වේදනා දක්වා හදලා දෙනවා. තෘෂ්ණා මූලයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දක්වා රැගෙන යනවා. හැමතිස්සෙම මේ විදිහට මේක වෙනවා. හැමතිස්සෙම මේක වෙනවා. ඒක තමයි කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව කියලා. අවිජ්ජාවෙන් වේදනා දක්වා රැගෙන එනවා.
තෘෂ්ණාවෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායස දක්වා රැගෙන යනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායස කියන්නේ විපාක වැඩ පිළිවෙල. ඒ විපාක වැඩ පිළිවෙල තුළ නැවත අවිජ්ජාව උපදිනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අවිජ්ජාවේ නැවත තෘෂ්ණාව වේදනාව දක්වා අරන් යනවා. ඒ වේදනාවෙන් නැවත තෘෂ්ණාව හටගෙන ඒ තෘෂ්ණාවෙන් ආය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායස සකස් කරනවා. මේ විදිහට අනවරාග්‍ර සංසාරේ ඉඳලා මේ විදිහට අවිජ්ජාව තෘෂ්ණාවත් එකිනෙකාට සහයෝගයෙන් මේ සංසාරේ අරගෙන ඉන්නවා. අවිජ්ජාවත් තෘෂ්ණාවත් එකිනෙකාට සහයෝගයෙන් මේ විදිහට අරගෙන යනවා දිගින් දිගට මේ සංසාර ගමන. අනවතග්ගයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසාරතං එවං දීගං දීගරත්තෝ එවං දීගරත්නං දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනං පච්චුන භූතං එවං දීගරත්තං දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනං පච්චුන භූතං මහණ මේ මුල් කෙලවරක් පේන්නකි සංසාරයක මෙන්න මේ විදිහට සසර අවිජ්ජාවෙන් සහ තෘෂ්ණාවෙන් පවත්වාගෙන ඉන්න මේ මුල් කෙලවරක් පේන්නේ නැති මේ භව ගමන මෙන්න මේ විදිහට අවිජ්ජාවෙන් සහ තෘෂ්ණාවෙන් පවත්වාගෙන ඉන්න අවිජ්ජාවෙන් විපාකය හදලා දෙනවා තෘෂ්ණාවෙන් නැවත කර්ම රැස් කරගෙන අරන් යනවා අවිජ්ජාවෙන් විපාකය හදලා දෙනවා නැවත තෘෂ්ණාවෙන් විපාක කර්ම රැස් කරගෙන අරගෙන යනවා. එහෙනම් මෙතන පේනවා අපට හේතු දෙකක්, මූල දෙකක්. එකක් අවිජ්ජා මූලය, අනිත් එක තෘෂ්ණා මූලය. නුවණින් බලන්න. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියත්තට එනකන් ඇවිල්ලා මොකද කරන්නේ? අර සලආයතන තුලින් රාග දේශ මොහ ස්පර්ශ සකස් කරලා ඒ ස්පර්ශය තුලින් තිස්සෝ වේදනා සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා යන වශයෙන් තුන් ආකාරයක වේදනා සකස් කරනවා. මෙතනින් තුන් ආකාරයක වේදනා සකස් වුණාට අර ද්වේෂ වේදනාව එහෙම නැත්නම් දෝමනස් සහගත දුක් වේදනාව සහ අදුක්ඛම සුඛ සහගත අර විචිකිච්ඡා සහ උද්ධච්ච කුච්ච කියන මොහ වේදනා මේ දෙක අදාළ නැහැ සිතට. ඒ කියන්නේ මේ දෙක අවශ්‍ය දෙකක් නෙවෙයි. මේ දෙක යටිකූට්ටු වැඩ කරන්න සිත විසින් පාවිච්චි කරනවා. එහෙම මෙහෙම. හැබැයි සිතට අවශ්‍ය කරන්නේ හැමතිස්සෙම සෝමනස් සහගත සුඛ වේදනාව. ඒවත් ආස්වාදය. ඇයි? තෘෂ්ණාව හටගන්නේහි. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උප්පජ්ජමාන උප්පජ්ජිත නිවිසමාන නිවිසති. ලෝකේ මේ ප්‍රිය මధుර ස්වභාවය අසලයි තෘෂ්ණාව හටගන්නේ. තෘෂ්ණාව පවතින්නේහි, තෘෂ්ණාව නිවසන්නේහි. එහෙනම් සිතට අවශ්‍ය කරන්නේ ඔන්න ඔය තෘෂ්ණා මූලික පටිසමුපාදය. අවිජ්ජා මූලෙන් ආරම්භන තෘෂ්ණා මූලෙන් පවත්වාගෙන යන පටිසමුපාදය. අනිත් දෙක නෙවෙයි. අනිත් දෙක හටගන්නේ මේකේ සංප්‍රයුක්ත හේතු සංප්‍රයුක්ත වශයෙන්. කියන්නේ අනිත් දෙක හටගන්නේ මෙන්න මේක නිසා. ඇලීම නිසා ගැටීම ඇති වෙන්නේ. ආස්වාදයේ විඳින්න ගිය නිසායි ද්වේෂය සහ මෝහය හටගත්තේ. ඒ නිසා ඒ දෙක උපනිශ්‍රයයි. මේක නිශ්‍රයයි. සසර යන්න. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් මූල දෙකක් දැන් අපිට පේනවා. අවිජ්ජා මූලය පේනවා, තෘෂ්ණා මූලය පේනවා. අවිජ්ජා මූලය පේනවා, තෘෂ්ණා මූලය පේනවා. දැන් මෙන්න මේ මූල දෙකෙන් මේ සසර පවත්වාගෙන යනවා. කවුරුවත් දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මිනිසෙක්, සතෙක් මොකෙක්වත් නැහැ මෙතන. අවිජ්ජාවයි තෘෂ්ණාවයි. මේ මූල හේතු දෙකෙන් තමයි මේ සසර ගොඩනගන්නේ. ඊළඟට මේ දෙකේ ස්වභාවයක් දකින්න ඕන තවත් විශේෂ දෙයක්. ඒ තමයි මෙතන අවිජ්ජාව හේතුවයි තෘෂ්ණාව ප්‍රත්‍යයයි. මොකද මේ දෙකේ වෙනස? ඔන්න බලන්න. මේ දෙකේ වෙනස. අවිජ්ජාව හේතුවයි තෘෂ්ණාව ප්‍රත්‍යයයි. හේතු ප්‍රත්‍ය කියලා අහලා ඇති. හේතු ප්‍රත්‍ය අවසන් වීමෙන් තමයි නිවනටපත් වෙන්නේ. හේතුව නම් අවිජ්ජාවයි ප්‍රත්‍ය නම් තෘෂ්ණාවයි. මොකද්ද මේ දෙකේ වෙනස? මොන බලන්න. අවිජ්ජාව කියන්නේ ආස්වාදය සැපයි කියන මුලාසහගත චින්තනය. ඒ නිසා චිත්තසංතානයේ කර්ම රැස් වෙනවා. එහෙනම් සසර ගොඩනගන්නේ මේ හේතුවයි ප්‍රත්‍යයයි විසින්. ඔන්න බලන්න ගොඩනගෙන ආකාරය. කෙනෙක් ආස්වාදයේ සැපයි කියන මේ මුලාසහගත චින්තනය තුළ ඉන්නතුරු ඒ චින්තනයේ විසින් ඔහු තුළ රාග දේශ මොහ උපද්දන. ඒ චින්තනයේ තුලින් උපදවන රාග දේශ මොහ. නිකන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට නිකන් පුටුවක වාඩි වෙලා ඉන්නවා මෙහෙම.
දැන් මේ වෙලාවේ මේ පුද්ගලයා තුළ සංකාර මේ කර්ම රැස් වෙන්නේ අවිජ්ජා මූලයෙන්. ඔන්න බලාගන්න. ඔන්න අවිජ්ජා මූලයෙන් යන්නේ. ඔන්න හේතුවෙන් තමයි කර්ම රැස් වෙන්නේ. දැන් පුටුවට වාඩි වෙලා අතීත ආස්වාදයන් සිහි කරමින් හරි අතීතේ වින්ද දෙයක් හරි මොකක් හරි සිහි කරමින් ඉන්නවා. කාමයේ සැපයි කියන මුලාසහගත චින්තනය නිසා දැන් එහිට විවිධාකාර කෙලෙස් හටගන්නවා. දැන් එහෙනම් ඒ වෙලාවේ කර්ම රැස්ුනේ රාග දේශ මොහ චේතනා සකස් වුනේ අවිජ්ජා ප්‍රත්‍ය කරගෙන. හේතුව නිසා. හේතුව ප්‍රත්‍යයෙන් තමයි එතන කර්ම රැස්ුනේ. දැන් ඊළඟ දවසක හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියන පටිසම්පාද හතර විග්‍රහ කරන්නම් අද නෙමෙයි. දැන් මෙතනත් විග්‍රහ වෙන්නේ මේ දෙකම තමයි පොඩ්ඩක් හොඳට අහන් හිටියොත්. එහෙනම් ඔන්න බලන්න. එහෙනම් අවිජ්ජාව නිසා චිත්තසංතානී කර්ම රැස් වෙනවා. ඒ අවිජ්ජාව නිසා චිත්තසංතානී උපදින කර්ම වලට තමයි සංඛාර කියන්නේ. ඊළඟට අන්න හේතුවක් නිසා හටගත්ත කර්ම. ඊළඟට ප්‍රත්‍ය නිසා කර්ම හටගන්නවා. අවිජ්ජාව කියන්නේ කාමයේ ආස්වාදයේ සැපයි කියන චින්තනය. තෘෂ්ණාව කියන්නේ මොකක්ද? ඒ සැපයි කියලා ගත්ත කාමයන් කෙරෙහි ඇති ඇල්ම. දැන් මොකද වෙන්නේ? ඇල්මෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් ඒ ඇල්ම ක්‍රියාත්මක වෙනවා. දැන් කාමයේ ආස්වාදයේ සැපයි කියන චින්තනයෙන් රාගදේශ මොහ උපද්දන එකට අපි සංකාර කියනවා. දැන් මොකද වෙන්නේ? එහෙම සැපයි කියලා හිතාගෙන විතරක් ඉඳලා මදි දැන්. දැන් මොකද වෙන්නේ? ඒව පරිහරණය වෙනවා. අන්න තෘෂ්ණාවෙන් තමයි පරිහරණය වෙන්නේ. ඒ ආස්වාදයන් තෘෂ්ණාවෙන් දැන් පරිහරණය කරනවා. ඇල්මෙන් භාවිත වෙනවා. දැන් මොකද වෙන්නේ? ඇල්මෙන් ආස්වාදයන් සොයනවා. ඇල්මෙන් ආස්වාදයන් අත්දකින්නවා විඳිනවා. දැන් මොකද වෙන්නේ? ඒ විඳීම නිසා හට ගන්නවා කර්ම. අන්න ඒ අවස්ථාවට තමයි කියන්නේ භව කියලා. ඒ කියන්නේ අවිජ්ජා මූලයෙන් හට ගන්නව කර්ම වලට තමයි සංඛාර කියන්නේ. තෘෂ්ණා මූලයෙන් හට ගන්නව තෘෂ්ණා මූලයෙන් හට ගන්නව කර්ම වලට තමයි භවය කියන්නේ. එහෙනම් තවත් සුද්ධ සිංහලෙන් මේක පැහැදිලි කරොත් කාමී ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න නිසා කර්ම රැස් වෙනවා. ඒ වගේම ඒ කාමී ආස්වාදයේ යෙදීම නිසා කර්ම රැස් වෙනවා. ආකාර දෙකක්. එහෙනම් අපේ ජීවිතයේ අවස්ථා දෙකම තියෙනවා. නිකන් නිකරුණේ කොහේ හරි වාඩිලා හිටියත් කර්ම රැස් වෙනවා. ඒ අවිජ්ජා මූලයෙන්. ඊට පස්සේ එබඳු ආස්වාදයන් විඳින්න ගිහිලා අපි තුන් පාටි එක කාලා බීලා විනෝද වෙලා පූ කියලා සින්දු කියලා දැන් නටනවා. දැන් අතෘෂ්ඨාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොටත් කර්ම රැස් වෙනවා. එහෙනම් ওই අවස්ථා දෙකම ජීවිතයේ තියෙනවා. සියුම්ම ප්‍රඥාවෙන් බැලුවොත් මිසක් ওই අවස්ථා දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ කෙනෙක්ට. හැබැයි බැරි කමකුත් නැහැ. ප්‍රඥාවෙන් බැලුවොත් ඔබට පෙනේ මේ අවිජ්ජාවෙන් රැස් වෙන අවස්ථාව, මේ තෘෂ්ණාවෙන් රැස් වෙන අවස්ථාව. එහෙනම් අවිජ්ජාව යන හේතුවයි, තෘෂ්ණාව යන ප්‍රත්‍යයයි. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා හේතු ප්‍රත්‍ය. එහෙනම් හේතුව තුලිනුත් කර්ම රැස් වෙනවා, ප්‍රත්‍ය තුලිනුත් කර්ම රැස් වෙනවා. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් කාමී ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න නිසා කර්ම රැස් වෙනවා. එසේ සිතාගෙන ඒ කාමයන්හි හැසිරීම නිසා කර්ම රැස් වෙනවා. හිතන් ඉන්නේ අවිජ්ජාවයි, එසේ හැසිරීම තෘෂ්ණාවයි. ඔන්න ආකාර දෙක ජීවිතයේ ඔය දෙකම තියෙනවා. එහෙනම් ඔය දෙකම තියෙනකන් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. එහෙනම් නිවන් මඟ පිළිබඳවත් යම්කිසි විග්‍රහයක් උතන්දි කරන්න ඕන. දැන් කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධ වෙනවා. අවිජ්ජා නිරෝධ වීමෙන් තෘෂ්ණා නිරෝධ, අවිජ්ජා නිරෝධ වීමෙන් සංකාර නිරෝධ වෙන චක්‍රය හට ගියාම තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම අවිජ්ජා නිරෝධ වෙනවා, ඊළඟට තෘෂ්ණාව ෂේ වෙලා යන පටන් ගන්නවා. එතකොට කෙනෙක්ට දකින්න ලැබෙනවා තමන් තුළ අර කාමී ආස්වාදයේ සැපයි කියන මේ මානසිකත්වයෙන් එන්න අඩු වෙනකොට දැන් තමන් ආස්වාදයන්හි නිරත වෙන ස්වභාවයක් එන්න අඩු වෙනවා කියන. එතකොට තමයි අපිට කියන්නේ දැන් අපි විවිධාකාර විනෝද ආස්වාදන මාධ්‍ය පරිහරණය කරන්නේ. දැන් මට පාටි වලට යන්න හිතෙන්නේ නැහැ. දැන් මට ටීවී බලන්න හිතෙන්නේ නැහැ. දැන් මට වෙනදා වගේ අර නිකන් නිකරුණේ ඔය පාටි වලට ගිහලා කාලා බීලා විනෝද වෙන්න හිතෙන්නේ නැහැ. දැන් මට අසත්පුරුෂ මිතුරු ඇසුරට යන්න හිතෙන්නේ. දැන් මට අර වෙනදා මෙතෙක් කාලයක් සැපයි කියලා හිතාගෙන ආපු යම් ආස්වාදයන් තියෙන ඒවා අමතක වෙලා ගිහිල්ලා ඒවා මතක් වෙන්නේ නැහැ. සමහර ඒවා මතක් කරත් මතක් වෙන්නේ නැති මට්ටමටම දුර වෙලා ගිහිල්ලා, ක්ෂය වෙලා ගිහිල්ලා, පටිපස්සද්ද නිස්සරණ වශයෙන් විදිලම ගිහිල්ලා.
ආන්න බලන්න. ජීවිතේ සුවපත් වෙන ආකාරය. එහෙනම් අවිද්‍යාව දුරු වෙනකොට තෘෂ්ණාව දුරු වෙනවා. ඒ කියන්නේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලාසාගත චින්තනය දුරු වෙනකොට එබඳු කාමයන්හි හැසිරීමත් දුරු වෙලා යනවා. එහෙනම් මේ මූල දෙක දැන් ඔබට පැහැදිලි ඇති. අවිද්‍යාව මූලයයි තෘෂ්ණා මූලයයි. එහෙනම් මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව විතරක් තිබුණාට මදි තෘෂ්ණාවක් තියෙන්න ඕන කාමයේ හැසිරෙන්න නම්. තෘෂ්ණාව ෂේ වෙනවා නම් අවිද්‍යාව විතරක් ඉතුරු වෙලා එතකොට අන්න අනුසය මට්ටමින් කෙලෙස් ඉතුරු වෙනවා. ඒ නිසා මතක තියාගන්න මුලින් තෘෂ්ණා අවිද්‍යාව මුලින් දුර වෙලා ගියාට බහුලව දුර වෙලා යන්නේ තෘෂ්ණාවයි. අවිද්‍යාව නැසන එක තමයි අමාරුම වැඩේ. තෘෂ්ණාව නෙමෙයි. හොඳට මතක තියාගන්න. අවිද්‍යාව නැසන එකයි අමාරු වැඩේ. තෘෂ්ණාව නෙමෙයි. තෘෂ්ණාව ඉක්මනින් ඡේ වෙනවා. අවිද්‍යාව අවසානිය වෙනකම්ම තියෙනවා. ඒ නිසා තමයි අරිහත් ඵලයේදී අවිද්‍යාවනුසය නැසෙන්නේ. එහෙනම් කෙනෙක් තුල මෙන්න මෙහෙම ස්වභාවයක් දකින්න පුළුවන්. තෘෂ්ණාව ඉක්මනින් ඡේ වෙලා යනවා. ඒ නිසා එයා දැන් කාමයන්හි හැසිරෙන බව පේන්නේ නැහැ. දැන් වෙනදා වගේ කාලා බීලා විනෝද වෙලා උඩ පනින්න අර ආශ්‍රව කියන මට්ටම පේන්නේ නැහැ. වෙනදා වගේ බහුලව ඒ කාමයන්හි හැසිරෙන ආකාරයක් පේන්නේ නැහැ දැන්. හැබැයි අවිද්‍යාව තාම ඉතුරු. ඒ කියන්නේ එබඳු හැසිරීමක් දක්වා අවශ්‍ය නම් ඒ හිතට ගමන් කරන්න පුළුවන් හේතුව තාම තියෙනවා. එහෙනම් ඒ හේතුව අවසානයේ නැසෙන්නේ. මුලින් ප්‍රත්‍ය නැසෙනවා. ප්‍රත්‍ය ෂේ වෙනවා. ප්‍රත්‍ය ෂේ වෙනවා මුලින්. හැබැයි අන්තිමට තමයි හේතුව අවසන් වෙන්නේ. ඒ කිව්වේ කෙනෙක්ට තුන් ධර්මය අවබෝධ වුණාට පස්සේ මේ තෘෂ්ණාව ෂේ වෙන බව Tamanට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ එක එක ආසාවන් දුර වෙලා යනවා හිතින්. රූප පිළිබඳ තිබිච්ච ආසාව, ශබ්ද පිළිබඳ, ගන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ පිළිබඳ, අදහස් පිළිබඳ, ධම්ම පිළිබඳ තිබිච්ච ආසාවන් හිතින් දුර වෙන ආකාරය පේනවා. තෘෂ්ණාව ෂේ වෙන ආකාරය පේනවා. තෘෂ්ණාව තමයි ප්‍රත්‍ය. අවිද්‍යාව තමයි හේතුව. එහෙනම් මොකද වෙන්නේ? දැන් කෙනෙක්ට ධර්ම අවබෝධය ලැබුණාම ඒක තමයි අපිට ඔය ප්‍රකාශ කරන්නේ. දැන් මට වෙනද වගේ හිතේ ආසාවල් නැගෙන්නේ නැහැ. දැන් මට හරිම අඩු ආසාවක් තියෙනවා. යනාදී වශයෙන් ඔය කියන විග්‍රහ කරන අපේ දායක පින්වතුන් මේ කතා කරාම කියනවා මේ පින්වතුන්. එහෙනම් අන්න තෘෂ්ණාව ෂේ වෙනවා දැන්. තෘෂ්ණාව ෂේ වෙන බව Tamanටම දකින්න ලැබෙනවා. හැබැයි අවිද්‍යාව නිරෝධ වෙන බව එහෙම ලේසියෙන් පේන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ගැඹුරු එක. අවිද්‍යාව තමයි අන්තිමටම දුරු වෙන්නේ. අවිද්‍යාව අවසානයේ දක්වාම ඉතුරු වෙලා තියෙනවා. අරිහත් ඵලයේ දක්වාම. ඒ කියන්නේ අරිහත් ඵලයේ පූර්ණ වෙන මොහොතේදී අවිද්‍යාව අවසන් වෙනවා. එතකම්ම හේතුව තියෙනවා. හැබැයි ඊට කලින් ප්‍රත්‍ය අවසන් වෙනවා. ප්‍රත්‍ය ෂේ වෙන්න පටන් ගන්නවා. ප්‍රත්‍ය ෂේ වෙන්න පටන් ගන්න එක මොකක්ද? තෘෂ්ණාව ෂේ වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට දැනෙන්නේ මේ තෘෂ්ණාව ෂේ වෙන ස්වභාවය. තෘෂ්ණාව ෂේ වෙනවා. මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තිබිච්ච ඇල්ම දුරු වෙනවා. එතකොට තමයි කියන්නේ මට දැන් දරුවෝ කෙරෙහිවත් එච්චර ඇල්මක් නැහැ දැන්. මහත්තයා කෙරෙහිවත් නෝනා කෙරෙහිවත් සල්ලි කෙරෙහිවත් ධන දාන්නේ හරක බාන වතු පිට ඉඩකඩම් මිල මුදල් මේ කිසි දෙයක් ගැන මට දැන් ඇල්මක් නැහැ නදී වශයෙන් ඔය කියන්නේ. අර ක්ලේශකාම වස්තුකාම දුරු වෙගෙන යන අවස්ථාව. අන්න තෘෂ්ණාව ෂේ වෙනවා. ප්‍රත්‍ය ෂේ වෙනවා. ප්‍රත්‍ය මම නැවතත් කියනවා අවිද්‍යාව කියන්නේ හේතුව, තෘෂ්ණාව කියන්නේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය ෂේ වෙනවා. හේතුව තුලිනුත් කර්ම රැස් වෙනවා. ප්‍රත්‍ය තුලිනුත් කර්ම රැස් වෙනවා. නමුත් ලෝකයාට බහුලව පේන්නේ ප්‍රත්‍ය, හේතුව නෙවෙයි. ඒ කියන්නේ කෙනෙක් තුල පවතින අවිද්‍යාව කොච්චරද කියලා පිටින් බලලා තේරුම් ගන්න බෑ. හැබැයි තෘෂ්ණාව කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. කෙනෙක් හැසිරෙන විදිහෙන්, කාමයන්හි හැසිරෙන ආකාරයෙන් ඔහුගේ තෘෂ්ණාවේ ස්වභාවය පේන්නේ. ඉතින් ඒ අනුසාරයෙන් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් ඔහුගේ අවිද්‍යාව මෙබඳුයි කියලා. ඒ ඇරෙන්න නිකම් මිනිහෙක් මිනිසේ දිහා පිටින් බලලා ඔහුගේ අවිද්‍යාව මෙබඳුයි කියලා තීරණයකට එන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා ෂේ වෙන්නේ හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලා ෂේ වෙන්නේ තෘෂ්ණාව, අන්තිමටම ෂේ වෙන්නේ අවිද්‍යාව. එහෙනම් තෘෂ්ණාව ෂේ වෙන එක තමයි ඔබට දැනෙන්නේ මහා සාන්තියක් වශයෙන්. එහෙනම් මතක තියාගන්න අවිද්‍යාව සහ මුලින්ම ෂේ වුණොත් මොනතරම් සාන්තියක් පිළිගන්න ඕනද? එහෙනම් තෘෂ්ණාව ෂේ වෙනකොට අන ප්‍රත්‍ය මේ සසර ගොඩනගන මූල හේතු දෙකෙන් ප්‍රත්‍ය ෂේ වෙන්න ගන්නවා. ප්‍රත්‍ය ෂේ වෙන්න ගන්නවා. ප්‍රත්‍ය ෂේ වෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ප්‍රත්‍ය ෂේ වෙන්න ගන්නවා. ඒ දෙක එකට එකතු කරාම ප්‍රත්‍යක්ෂිතේ. අන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා ධර්මයේ. මොකද්ද?
කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා නම් කාමයන් කෙරෙහි පවතින තෘෂ්ණාව ක්ෂය වෙන බවට ඔහුට අවබෝධයක් එනවා. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ අවබෝධය. ප්‍රත්‍ය ක්ෂය වෙන බවට අවබෝධය. හේවත් තෘෂ්ණාව ක්ෂය වෙන බවට අවබෝධය. ඒ අවබෝධය ආවනම් ඔහු දැනගන්නවා කල්යාණ මිත්‍ර මාර්ග කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ කියලා. ඒකයි කිව්වේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියලා. එහෙනම් ප්‍රත්‍යක්ෂය කියන්නේ ඔන්න ඔකටයි. තෘෂ්ණාව ක්ෂය වෙලා යනවා. ඔක සංකාර කියන අවස්ථාවටත් යොදලා දකින්න පුළුවන්. සංකාර ක්ෂය වීමත් ප්‍රත්‍ය ක්ෂය වීමයි. තෘෂ්ණාව ක්ෂය වීමත් ප්‍රත්‍ය ක්ෂය වීමයි. එනදි වශයෙන් එක ගැඹුරු විග්‍රහයක් තියෙනවා. මම ඊගෙන මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. එහෙනම් ඔන්න මූල දෙකයි. ඒ මූල දෙක ක්ෂය වෙන ආකාරයයි. එහෙනම් මතක තියාගන්න ඉස්සෙල්ලම තෘෂ්ණාව ක්ෂය වෙනවා. අවසානයේ වෙනකම්ම අවිජ්ජාව ඉතුරු වෙන. එහෙනම් අවිජ්ජාව නැසීම තමයි දුෂ්කරම කාර්ය. ඒක තමයි අරිහත් මාර්ගයේ සිද්ධ වෙන්නේ. එතකම අවිජ්ජාව ඉතුරු වෙනවා. අරිහත් මාර්ග කියන අවස්ථාවට එනකොට තෘෂ්ණාව ක්ෂය වෙලා. හැබැයි අවිජ්ජා අනුසය ඉතුරුයි. ඒ නිසා පූර්ණ වශයෙන්ම ගමන අවසන් වෙලා නැහැ. මාන උද්දච්ච අවිජ්ජා කියන තුන ඉතුරුයි සංයෝජන තුන. තෘෂ්ණාවේ යම් කිසි ආකාරයක ක්ෂය වෙලා ගියහම සම්පූර්ණ ක්ෂය වීමක් නෙවෙයි. මොකද අවිජ්ජාව පවතින තුරු තෘෂ්ණාවේ යම් කිසි මද ස්වභාවයක් හරි ඉතුරු වෙන්න ඕන. නමුත් නැවත සසරක උපද්දන්න මට්ටමට තෘෂ්ණාවක් එහි නැහැ. ඒ නිසා තෘෂ්ණාව යම් මට්ටමකින් ඉතුරුලා තියෙනවා නම් අරිහත් මාර්ග අනුගාමිකයා තුල අන්නේ සියුම් අනුසයට තමයි කියන්නේ භව රාග අනුසය කියන්නේ. එහෙනම් අනුස තුනක් තියෙනවා. අවිජ්ජා අනුසය, භව රාග අනුසය, මාන අනුසය කියලා. මෙතනින් මෙන්න මේ භව රාග අනුසය කියන්නේ අන්නර ඉතුරු වෙලා තියෙන ඊටාම සියුම් මාත්‍ර තෘෂ්ණාව. ඒ නිසා අර භවයක් තාම ඉතුරු වෙලා තියෙන අන්තරා භවය කියන. ඒක ගැඹුරු තැන. එහෙනම් ඔන්න මූල දෙක. අවිජ්ජා මූලයයි තෘෂ්ණා මූලයයි. දැන් එහෙනම් ඔබ බොහෝ දේවල් දැනගත්තා. අංග 12 ඊළඟට තව දැනගත්තා භව 3, සංදි 3, ඊළඟට මූල දෙක, ඊළඟට දැනගත්තා ත්‍රිපරිවට්ටය, පටිසමුපාදේ, තව තියෙන විවරණය. දැන් සංග්‍රහ හතරක් වශයෙන් උත් ඔය ධර්මයේ පටිසමුපාදේ විග්‍රහ කරනවර සංදි හතරට අදාළව. සංදි හතරට අදාළව මෙන්න මෙහෙම සංග්‍රහ හතරක් සංදි තුනට අදාළව තමයි සංදි තුනට අදාළව සංග්‍රහ හතරක් පෙන්නනවා මෙන්න මෙහෙම. පළවෙනි සංදියෙන් මෙහා පැත්තේ තියෙන අවිජ්ජා සංඛාරය එක සංග්‍රහයක්. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ දෙවෙනි සංග්‍රහය. ඊළඟට තණ්හා උපාදාන භව ඒ තුන්වෙනි සංග්‍රහය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස හතරවෙනි සංග්‍රහය. ඒ කියන්නේ ධර්ම කොටස් වශයෙන් පටිච්චසමුප්පාදේ කොටස් වශයෙන් හතරකට බෙදන්න පුළුවන් සංති තුන. එතකොට අවිජ්ජා සංඛාර එකට යෙදෙන මේ සංග්‍රහ වලින් පෙන්නන්නේ හැමතිස්සෙම එකට එකක් සංප්‍රයුක්ත වශයෙන් පවතින ධර්ම ටික. සංප්‍රයුක්තව පවතින්නේ මෙන්න මෙහෙමයි. හැමතිස්සෙම අවිජ්ජාවත් එක්ක සංකාර සංප්‍රයුක්තව අඤ්ඤමඤ්ඤව පවතිනවා බහුලව. අනිත් ඒවත් එක්කත් යෙදෙනවා. නමුත් බහුලව මේ දෙකත් එක්කයි යෙදෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපිට ඉන්නවා යාළුවෝ ගොඩක්. යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ අපි කියමු 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාම යාළුවෝ. හැබැයි 10 දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නේ තමයි නිතර මුණ ගැහෙන්නේ. හොඳම යාළුවෝ. අන්න ඒ වගේ. මෙතන අවිජ්ජාවත් එක්ක අනිත් සියලු ධර්ම සංප්‍රයුක්ත යෙදෙනවා. හැබැයි සංකාර බහුලම සංප්‍රයුක්ත යෙදෙනවා. ඒ නිසා අවිජ්ජා සංකාර තමයි හොඳම යාළුවෝ දෙන්නේ. ඊළඟට තවත් හොඳම යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. දෙවෙනි සංග්‍රහය. එහෙනම් ඒක සංග්‍රහයක්. දෙවෙනි සංග්‍රහය තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ පහ එකටමයි යෙදෙන්නේ. එහෙනම් මේ දෙවෙනි සංග්‍රහය. පටිච්චසමුප්පාදයේ පිළිබඳව සමහර දහම් කොටස මෙහෙම අහන් ඉන්නකොට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මොනවද යකෝ මේ කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ මේ ලෝ හතරක් කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. හැබැයි ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා ඔබටම කවදා හරි දවසක ඔබ හිත පිරිසිදු කරගෙන ඉස්සරහට යන්න. කරන්න කිව්ව වැඩේ කරන්න. ආස්වාදය ආදීනව දකිමින් ඉස්සරහට යන්න. ඒක තමයි අභිඤ්ඤේයන්ති පරිඤ්ඤේයන්ති කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ ගැඹුරු දහම් කාරණා Tamanට අවබෝධ වෙන්න ගන්න. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. කවුරුවත් කලකිරීමකටවත් වෙන්න එපා. අනේ කියලා පසුතැවෙන්න එපා. අධෛර්යයටපත් වෙන්න එපා. පසුබට වෙන්න එපා. කරන්න තියෙන වැඩේ කරන්න. ප්‍රඥාව වඩව ගන්න. ඒකට කරන්න තියෙන ආසාද ආදීනව දැකීම.
එතකොට ප්‍රඥාව වැඩෙනවා. එහෙනම් දෙවන සංග්‍රහය තමයි විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා. දෙවන සංග්‍රහය. ඒ කිව්වේ මේ පහ බහුලව එකට යෙදෙන්නේ. මේවා අනිත් එක්කත් අනිත් ධර්මත් එක්කත් සංප්‍රයුක්තව අඤ්ඤමඤ්ඤව යෙදෙනවා තමයි. හැබැයි බහුලව මේ පහ එකටයි පවතින්නේ. සංග්‍රහ වශයෙන්. එකට එකතු වෙලා තියෙන්නේ. සංග්‍රහ කරන්නේ අපි කාටද? වැඩියෙන්ම අපි ඇසුරු කරන අයටනේ. යාළුවන්ට, ඥාතීන්ට. සංග්‍රහ කරන මිත්‍ර සංග්‍රහ, ඥාති සංග්‍රහ. එහෙනම් ඒ වගේ එකිනෙකාට සංග්‍රහ කරගන්නා වූ ධර්ම තමයි තියෙන්නේ. අවිජ්ජාවයි සංකාරයි එකට පවතින මේ දෙන්න එකට එක සංග්‍රහ කරගෙන ඉන්නවා. ඊළඟට විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා. ඒ පහත් එකටයි පවතින. මේ පහ එකටමයි යෙදෙන්නේ. ඒ නිසා ඒක දෙවෙනි සංග්‍රහය. තුන්වෙනි එක තණ්හා උපාදාන. මේ දෙන්නත් එකටමයි ඉන්නේ. හොඳම යාළුවෝ දෙන්නේ. හොඳම යාළුවෝ දෙන්න. හොඳම යාළුවෝ දෙන්නයි තව කෙනෙක් ඉන්න උපාදාන භව දක්වාම යනවා. තණ්හා උපාදාන කෙලෙස් දෙක භව කර්ම තුන එකට යනවා. තණ්හා උපාදාන වෙනකොටම භවය සකස් වෙන නිසා ඒ තුනම එකට ගන්නවා. ඒ තුන්වෙනි සංග්‍රහය. තණ්හා උපාදාන භව. හතරවෙනි සංග්‍රහය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස. ඒ ටික ඒ ඊළඟ සංග්‍රහය. ඒ ටිකත් එකටමයි විදිහට විග්‍රහයනේ පවතින්නේ. ඉතින් ඒක නිසා ඔන්න විදිහට සංග්‍රහ වශයෙන් හතරක් තියෙනවා. සංග්‍රහ වශයෙන් හතරයි. දැන් ගොඩක් විස්තර කළා. 12 සංග ඊළඟට භව තුන, සංජය තුන, ඊළඟට ත්‍රිපරිවට්ට, ඊළඟට මිච්ඡා පටිපදා, සම්මා පටිපදා, ඊළඟට මූල දෙක, ඊළඟට දැන් සංග්‍රහ වශයෙන් තව තියෙන විවරණය. තවත් විග්‍රහ කරන්න පුළුවන් මේක ප්‍රධාන චින්තන මූල දෙකක් වශයෙන්. දැන් අතන කියන්නේ අකුසල මූල දෙකක් වශයෙන්. ඔන්නක තෝරගන්න ඕන. අවිජ්ජා සහ තෘෂ්ණාවේ අකුසල මූල දෙකක් වශයෙන්. අකුසලයේම මූල දෙකක් වශයෙන්. ඒක තමයි විග්‍රහ වුනේ. ඊළඟට මෙතන තියෙනවා මේ කුසලය හෝ අකුසලය උපදවන්නා චින්තන මූල දෙකක් වශයෙන් පටිසම්පාද විග්‍රහ වෙනවා. ඒ තමයි අවිජ්ජා මූලය හේවත් අකුසල මූලය සහ අවිජ්ජා නිරෝධය හේවත් කුසල මූලය. අවිජ්ජා මූලය හේවත් අකුසල මූලය. එහෙනම් අවිජ්ජාවෙන් ආරම්භවෙනවා අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං යන දවසින් පටිසම්පාදේ. ඒක තමයි අවිජ්ජා මූලය. ඒක තමයි අකුසල මූලය කියන්නේ. ඒක නායි කියන්න දෙයක් නැහැ නේ. ඒකට දන්නවනේ. හැබැයි දෙවෙනි එක තමයි පටලව ගන්න. මොකක්ද දෙවෙනි එක? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධය යන දවසින් නිරුද්ධ වෙන චක්‍රය තමයි කුසල මූලය කියන්නේ. හැබැයි ගොඩක් අය හිතන් ඉන්නවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ එකක්. අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධා කියන්නේ තව එකක්. ඒ කියන්නේ දෙකක් තමයි දෙක. ඊළඟට කුසල මූල පත්‍ය සංඛාරා කියන්නේ තවත් එකක් කියලා. නෑ. කුසල මූල පත්‍ය සංඛාරා කියලා කියන්නේ ඔය අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධා කියන එකටම තමයි. ඒ අවිජ්ජා නිරුද්ධ වෙනවා කියන්නේ ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන එකටනේ. අවිජ්ජා නිරෝධය කියන්නේ මොකද්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වැඩෙන එකටනේ. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන වශයෙන් වැඩිවීමටනේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මාදිට්ඨිය. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන එකටනේ අවිජ්ජා නිරෝධය කියන්නේ. එහෙනම් අවිජ්ජා නිරෝධයෙන් තමයි ලෝකෝත්තර කුසලය හටගන්නේ. එහෙනම් අවිජ්ජා නිරෝධය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවීමට, වර්ධනයට. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විග්‍රහ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය විග්‍රහ කරන්නා වූ ඒ ක්‍රමයට තමයි කුසල මූල පටිසම්පාදේ කියන්නේ. ඒ කියන්නේ අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා යන වශයෙන් විග්‍රහ කරනකොට එතන නිරෝධය විතරයිනේ පෙන්වලා දෙන්නේ. එතකොට එතන වැඩෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ විග්‍රහයක් නැහෙනේ. අන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ කරලා දෙන්න තමයි එතන කුසල මූල පත්‍යා කියලා අවිජ්ජා නිරෝධ වෙනකොට කුසල මූලෙන් ක්‍රියාත්මක වන්නා පටිසම්පාදයක් පෙන්ලා දෙන්නේ. එහෙනම් කුසල මූල පටිසම්පාදේ කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියන එකටම තමයි. අවිජ්ජා නිරෝධය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන එකට. එතකොට තමයි අර සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සංඛාර නිරෝධෝ යනාදි වශයෙන් කොහොම යන්නේ? එහෙනම් අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා කියන්නේ කුසල මූල පත්‍ය සංඛාරා කියන එකම තමයි. හොඳට තෝරගන්න. මොකද
ඕක කොහොම තෝරගත්තේ නැත්නම් හිතන එතන තියෙන පටිසමුපාද දෙකක් කියලා. ඊට පස්සේ වාද විවාද කරනවා. දෙකක් කියලා. දෙකක් කොයි ඉන්නේ? යංකෙන්ච සමුදය ධම්මා සම්බන්තා නිරෝධ ධම්මාති. මූල දෙකයි තියෙන්නේ. එකක් අකුසල මූලය අනිත් එක කුසල මූලය. එකක් තියෙන්නේ සමුදය ධර්ම අනිත් එක තියෙන්නේ නිරෝධ ධර්ම. ලක්ෂණ දෙකයි තියෙන්නේ උදේ සහ වාය. උතන පටිසමුපාද තුනක් තියෙනවා කියලා හිතුවොත් සම්පූර්ණ වැරදි. විග්‍රහ වෙනවා එහෙම සමානලාට. අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය විඥානං කියන්නේ එකක්. අවිජ්ජා නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියන්නේ ඊළඟ එක. කුසල මූල පත්‍ය සංකාර පත්‍ය විඥානං කියන්නේ ඊළඟ තවත් එකක් කියලා. තුනක් වශයෙන්. එහෙම තුනක් නෑ. දෙකයි තියෙන්නේ. අනුලෝම පටිසමුපාදය සහ පටිලෝම පටිසමුපාදය. අනුලෝම පටිසමුපාදයටම තමයි අකුසල මූලය කියන්නේ. අවිජ්ජා මූලය කියන්නේ. පටිලෝම පටිසමුපාදයට තමයි විඥා මූලය කුසල මූලය කියන්නේ. එහෙනම් එතන පටිසමුපාද දෙකයි තියෙන්නේ. අර නිරෝධය තුල අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැති නිසා ඒ නිරෝධය විග්‍රහ කරද්දී තමයි අර කුසල මූල පත්‍ය යන ආදී වශයෙන් විග්‍රහ වෙන්නේ. හොඳයි. දැන් අපි විග්‍රහයන් ගොඩක් කරා. සංදි වශයෙන්, භව වශයෙන්, ඊළඟට මූල වශයෙන් යන ආදී වශයෙන්, සංග්‍රහ වශයෙන්. ඊළඟට තවත් කාරණාවක් විග්‍රහ කරලා තවත් කාරණා දෙකක් විග්‍රහ කරලා මේ දේශනාව මේ ආකාරයෙන් අවසන් කරනවා. ඊතුරු කාරණා දෙකත් එහෙනම් හොඳින් අහගන්න ඕන. අද ඒ වගේම පටිසමුපාදය පිළිබඳ තවත් වැදගත් දහම් පරයයක් ඉදිරිපත් කරන්නට තියෙනවා. අපි ප්‍රශ්න උත්තර කාලයකින් පස්සේ ඊතුරු ටිකට යමු වෙනවා. නමුත් දැන් මේ වෙලාවේ මට තවත් කාරණා දෙකක් පැහැදිලි කරන්න උවමනාව තියෙනවා. ඒ තමයි ඊළඟට පෙන්නනවා මේක හේතුඵල වශයෙන් 20 ආකාරයකින්. මෙන්න මෙහෙම. මේ පටිසමුපාදය හේතුඵල වශයෙන් 20 ආකාරයකින් පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම. අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව මේ හේතු පහ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ ඵල පහ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන හේතු පහෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහ හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහෙන් ආභව අවිජ්ජා තෘෂ්ණා අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන හේතු පහ හදනවා. මෙන්න මේ විදිහට හේතු පහෙන් ඵල පහක් හැදෙනවා. ඵල පහෙන් හේතු පහක් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ අවිජ්ජා තෘෂ්ණා ඒ අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන හේතු පහෙන් ආයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහක් හැදෙනවා. එහෙනම් භවයෙන් භවයට මේකමයි වෙලා තියෙන්නේ. එහෙනම් අතීත හේතු පහක් වෙච්ච අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන පහෙන් වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහ හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පහ ඇසුරු කරගෙන නැවත අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන හේතු පහ සකස් වෙනවා. ඒ පහෙන් ආපහු ඊළඟ භවයට අදාළ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහ හදනවා. එහෙනම් හේතු පහෙන් ඵල පහ හදනවා. ඵල පහෙන් හේතු පහ හදනවා. හේතු පහෙන් ඵල පහ හදනවා. ඵල පහෙන් හේතු පහ හදනවා. මෙන්න මේ විදිහට මෙතන තියෙන දැන් ප්‍රධාන වශයෙන් ගත්තාම හේතු පහක් තියෙනවා. ඵල පහක් තියෙන එක දෙවතාවක් කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් අතීත අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන හේතු පහෙන් වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහ හැදෙනවා. ඊළඟට ඒ පහ විපාක කම්ම සම්භව. ඊට පස්සේ ඒ පහ මුල් කරගෙන ආපහු අවිජ්ජා තෘෂ්ණා අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන ආයි හේතු පහ සකස් වෙනවා. එතකොට ඔන්න අතීතයේදී හේතු පහක් යෙදුණා. ඊළඟ වර්තමානයේදී ඵල පහක් යෙදුණා. ඊට පස්සේ වර්තමානයේ ඵල පහ අලලාගෙන නැවත හේතු පහක් සකස් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඒ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන වර්තමාන හේතු පහෙන් අනාගතේ නැවත විඥාන නාම රූප සලආගෙන පස්ස වේදනා කියන ඵල පහක් හැදෙනවා. මේ විදිහට ඔන්නතන 20 ආකාරයක් දකින්න ලැබෙනකොට හේතු පහයි ඵල පහයි හේතු පහයි ඵල පහයි. ඕකම තමයි දෙකටම මේ. වෙනසක් නැහැ. ඔය විදිහටම අනවරාග සංසාරයේ ඉඳලා ඔය විදිහට හේතු පහෙන් ඵල පහ හැදෙනවා ඵල පහෙන් හේතු පහ හැදෙනවා හේතු පහෙන් ඵල පහ හැදෙනවා ඵල පහෙන් හේතු පහ හැදෙනවා. කම්ම විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව කම්ම විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව කම්ම විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති යතන ලෝකේ පවත්තති. දුක නැති ලෝකය භවෙන් භවයට විදිහට ගොඩ නැගෙනවා. එහෙනම් ඔන්න ඔකක් තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න ඔය ලක්ෂණය අපි තේරුම් ගත යුතු එකක්. 20 ආකාරයෙන් හේතු වශයෙන් ඵල වශයෙන් හේතු වශයෙන් ඵල වශයෙන් 20 ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඒකත් අර අතීත වර්තමාන අනාගත යනාදී වශයෙන් තුන් කාලයේම ඈඳින ආකාරයෙන් විග්‍රහයක්. එතකොට ඔන්න 20 ආකාර වශයෙන් දැක්කා හේතු සහ ඵල. ඊළඟට මේ පටිසම්පාදයේ පිළිබඳ විග්‍රහ කිරීමේදී ආකාර හතරක් දැක්වෙනවා. තථාගතයන් වහන්සේ මේ පටිසම්පාදයේ විග්‍රහ කරන ආකාර හතරකට. මේ හතරක් දැනගන්න ඕන. නැත්තම් මේ පටිසම්පාදයේ පිළිබඳ යම් යම් විග්‍රහවලදී කෙනෙක් අනාථ වෙන්න පුළුවන්. දැන් අඤ්ඤතිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ගැන අද අවස්ථාවක් ලැබුණොත් මම විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහය ගැන අහුවොත් දැන් ඒ විග්‍රහයේ විස්තර වෙන අන්දමට පටිසම්පාදයෙන් මම මේ දැන් මේ ප්‍රකාශ කරන්න යන කාරණාව දන්නේ නැත්නම් පොඩ්ඩක් ව්‍යාකූල වෙනවා කෙනෙක්. මොකද්ද මේ කරුණ? තථාගතයන් වහන්සේ මේ පටිසම්පාදයේ විග්‍රහ කරද්දී ආකාර හතරකට විග්‍රහ කරනවා. එකක් තමයි මුල සිට අගට. අවිජ්ජාවේ සිට ජරා මරණ දක්වා විග්‍රහ කරනවා. සෝකපදයේ දුක් දෝමන සුපායස විපාකස්කන්ධය දක්වා. මුල සිට අගටත් විග්‍රහ කරනවා. ඒ වගේම අග සිට ජරා මරණයේ සිට අවිජ්ජාව දක්වාත් විග්‍රහ කරනවා. මුල සිට අගට එක ක්‍රමයක්. අග සිට මුලට ඊළඟ ක්‍රමය. තුන්වෙනි ක්‍රමේ මැද සිට අගට. මැද ඉඳලා අගට වෙනකම් විග්‍රහ කරනවා. ස්පර්ශ කියන අවස්ථාවේ ඉඳලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස දක්වා විග්‍රහ කරනවා. ඒ මැද සිට අගට. ඊළඟ එක මැද සිට මුලට ස්පර්ශ කියන අවස්ථාවේ සිට අවිජ්ජාව දක්වා විග්‍රහ කරනවා. ඒ මැද සිට මුලට. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ විග්‍රහ වෙද්දී භික්ෂුන් අතිනුත් ওই විදිහටමයි විග්‍රහ වෙන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ ක්‍රමයේනේ. මේ ධර්මයේ උන්වහන්සේ අවබෝධ කරලා මනාව දේශනා කරපු ධර්මයේනේ. එතකොට භික්ෂුන් මේ ධර්මයට අනුගත වෙලා දේශනා වෙද්දී දේශනා වෙන්නේ එහෙම තමයි. එක්ක මුලේ ඉඳලා අගට, එක්ක අගේ ඉඳලා මුලට, එක්ක මැද සිට අගට, එක්ක මැද සිට මුලට. ඔය කියන ආකාර හතරටම විග්‍රහ වෙනවා. සූත්‍ර දේශනා අරගෙන බැලුවත් ඔබට ඔය කියන ආකාර හතරම දකින්න ලැබෙනවා. හැබැයි එක දෙයක් පැහැදිලිව මතක තියාගන්න ඕන. ඒ එකම දේ තමයි මේ සියලු ධර්මතා සකස් වෙන්නේ, මේ සියලු ධර්ම සමුදේ වෙන්නේ, සකස් වෙන්නේ අවිජ්ජාව නිසා බව. මූල හේතු අවිජ්ජාවයි. එහෙනම් මූල හේතු අවිජ්ජාව බව අමතක කරන්න එපා. ඒ කිව්වේ මේ චක්‍රය කොහෙන්ද විද දමන්නේ? මේක රවුමක් වශයෙන්, මේක චක්‍රයක් වශයෙන් කොච්චර දුරක් මේක ව්‍යාප්ත වෙලා ගියාද? මේක බෙද දාන්න පුළුවන් තැනක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ අවබෝධ නොවෙච්ච කිසිම කෙනෙක්ට මේ මුල කොහෙද හොයාගන්න බෑ. ඒ මුල තමයි අන්න දේශනා කළා. "යේ ධම්මා හේතුප්පවව තේසං හේතු තථාගතවහ. තේසංච නිරෝධේ වංවාදි මහා සමනෝ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති." එහෙනම් මේ සියලු ධර්ම සමුදය කරන ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවිජ්ජාව. එහෙනම් අන්නේ අවිජ්ජාව නැමැති හේතුව බිඳ දැම්මහමයි චක්‍රය නිරුද්ධ වෙන්නේ. එහෙනම් අවිජ්ජාව නැමැති හේතුව බිඳ දමන්නේ නැති තාක්කල් මේ චක්‍රය ක්‍රියාත්මකයි. එහෙනම් අන්නේ අවිජ්ජාව නැමැති හේතුව බිඳ දමන්නයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසිරිමත් වූ ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනා පවත්වන්නේ චක්‍රාවට දසදහසක් කලබෝමින්. ඒ උත්තරීතර දේශනාවටයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. එහෙනම් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් තමයි අවිජ්ජා නැමැති හේතුව බිඳ හැරෙන්නේ, දුරු වෙන්නේ, නිරෝධ වෙන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති විජ්ජා. එහෙනම් අවිජ්ජාව දුරු වෙලා විජ්ජාවටපත් වෙන නම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන.
එහෙනම් සමහර පින්වතුන් ඉන්න මෙන්න මේ කාරණාත් පැහැදිලි කරන්න ඕන. සමහර අය එනවා බණ අහන්න. ඇවිල්ලා අහනවා අභිධර්ම කාරණා ගැන. චතුරාර්ය සත්‍ය ගැන අහුවාම නිහඬව ඉන්නවා. චතුරාර්ය සත්‍ය ගැන අහුවාම කට පියාගෙන ඉන්නවා. අභිධර්ම කාරණා අහනවා. 2යි කීයද කියලා අහුවාම 4යි කියා ගන්න බෑ. ඒ වුණාට පයිතගරස් ප්‍රමේය ගැන යහන්න. එහෙම අයත් ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒ අයට නිවන් දකින්න උවමනාවක් නෙවෙයි තියෙන්නේ. ඒ තියෙන තව තමන්ගේ අර අහංකාරකම උඩුක්කව තව ටිකක් වැඩි කරගන්නයි ඒ උත්සාහ කරන්නේ. මම මෙච්චර ගන්න අභිධර්මයේ. අභිධර්මයේ කොච්චර දැනගෙන හිටියත් ඔය ප ဋ ාණ ප්‍රකරණයම ඔය සූවිසි ප ဋ ාණියම එහෙම නැත්නම් ඔය සප්ත ප්‍රකරණයම අභිධර්ම ග්‍රන්ථ 7ම කටපාඩම් කරගෙන ඔලු උඩ දියන් හිටියත් ආස්වාදේ කාමයේ දුකයි කියන යථාර්ථය අවබෝධ වුනේ නැත්නම් නැත පිටක් බොරු වැඩ කරන්න එපා. සමහර අය ඉන්නේ මෙහෙමයි. මේ මම ගොඩාක් අත්දැකලා තියෙන දෙයක් මම මේ ඔබට කියන්නේ. මේ බොහෝ වෙලාවට මම අත්දකින්න දෙයක්. ඒ මිනිස්යන්ට කිව්වහම ඔබ ප්‍රශ්නයක් තියෙනම් අහන්න ධර්මය ගැන විමසන්න කිව්වහම Tamanda චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැහැ තාම. මොකද ඒ ගැන ඔහුගෙන් ඇහුවාම විස්තරයක් දෙන්න බෑ උත්තරයක්. හැසිරීමෙන් සහ සියල්ලෙම පේනවා එබඳු අවබෝධයක් නැති බව. මොකද අහන ප්‍රශ්නකට අඩුම තරමේ කොමන උත්තරයක් දෙන්න එපා. ඒ දෙන උත්තරය අනුව තේරුම් ගන්න පුළුවන් නේ. යම් කිසි මට්ටමකින් මම කියන්නේ 100%ක් නෙමෙයි. නමුත් යම් තාක් දුරකට හරි ඒ සාකච්ඡාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන සාකච්ඡාවෙන් කෙනෙක්ගේ ප්‍රඥාව දැනගන්න පුළුවන් කියලා. යම් කෙජ්ජ සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන්නේ මොකද්ද කියලා අහුවාම හතක සියල්ල එතනම නැතිලා යනවා කියනවා. උදා වෙච්ච සියල්ල එතනම නිරුද්ධ වෙනවා කියනවා. අපි ධර්මය ගැන අහනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය දේවල් තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලම කෙනෙක් උසා මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් දැනටමත් ඔහුට මේ සංසාර දුක පිළිබඳ දැනিলা නම් තියෙන්නේ. තවමත් Tamanට ධම්ම අවබෝධය ලැබුණේ නැහැ කියලා තේරෙනවා නම් ඒ සියලු සත්පුරුෂ ඥානවන්තයෝ ඇවිල්ලා අහන්න ඕන එකම ප්‍රශ්නේ කොහොමද චතුරාර්ය සත්‍යය කියලායි. කෙසේද මේ දුක උදා වෙන්නේ? කෙසේද මේ දුක නිරෝධ වෙන්නේ කියලායි. ওই ප්‍රශ්නේ අහන්න නැතුව රූප 28 විග්‍රහ කරන්න, චෛතසික 52 විග්‍රහ කරන්න, සිත් 81 විග්‍රහ කරන්න කියනවා. ඔලොමොට්ටල ප්‍රශ්න. ඇයි ඒ? මූල හදාගත්තේ නැහැ. මූල අවබෝධ කරගත්තේ නැතුව අර එක වසර, දෙක වසර, තුන වසර, හතර වසර, පහ වසර පාස් වෙන්නේ නැතුව ඕලෙවල් ලියන්න පුළුවන්. පුංචි පන්ති පාස් කරන්න ඉවන්න නැතුව අර ලොකු පන්ති වලට යන්න පුළුවන්. නමුත් මිනිස්සු ඉන්නේ එහෙම. මම දැකලා තියෙනවා මට මොන ගහිලක් තියෙනවා. ඒ අයට දුකෙන් මිදෙන්න ඔබ මේ ප්‍රශ්නයක් අහන්න කියලා කිව්ව ගමන් තමන්ගේ තියෙන උද්දච්චකමත්, උඩඟුකමත්, ආහාරනප්පරකමත්, අහංකාරකමත් අර උගත්කමින් ආපු මෝඩ මානයක් ඉදිරියට දාමින් අහන්නේ අභිධර්මය ගැන. ඇයි එහෙම කරන්නේ? දුකෙන් නිදහස් වෙන්න දසම මාත්‍රයකවත් උමනාවක් නැහැ. තව තවත් දුකේ වැටෙන්නයි හදන්නේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලම බලන්න ඕන තමන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද නැද්ද කියලා. අවබෝධ වුණා නම් අර වගේ ප්‍රශ්න ආය අහන්න උවමනා වෙන්නේ. ඇයි ඒ අතවබෝධය තුළින්ම තමන්ට නිසි මඟ පෙන්වීම ලැබෙනවා. පරප්‍රත්‍ය රහිතයි. සෝවාන් පුද්ගලයාට මෙනවා අදහසක්. මෙබඳු ආකාරයෙන් මඟ වඩන්න ඕන. හැබැයි කල්යාණ මිත්‍රයන්ගෙන් උපකාර ලබන්න ඕන. කල්යාණ මිත්‍රයන්ගෙන් උපකාර ලැබමින් ඉදිරියට ගමන යනකොට හිත පිරිසිදු වෙනකොට පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති ගැඹුරට ධර්ම කොටස් පේන්න පටන් ගන්නවා. දහම් ව්‍යාකරණ ගැඹුරින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. එසේ නොකර උතුම් වූ මූලික චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැතුව එතනින් එහා තියෙන අර Tamanට නොවැටෙන්නා බොරුවට අර මොහොතු හතක් tie ගමුඩ ගහන්න එපා කියලා සිංහලයේ කියමනක් තියෙනවා. බොරු වැඩ කරන්න එපා කියලායි ඒ අයට කියන්න ඕන. එයා ඉන්නවා. හොඳට මතක තියාගන්න ධර්මය anu දැනුමක් තමයි අවබෝධයයි. ව්‍යවහාරිකයි ධර්මයේ ජීවිතයේ මේ ධර්මයේ පරිහරණය කරනවාද ඔබ? ජීවිතේ පරිහරණය කරනවාද මේ ධර්මය? ඇත්තටම මම නම් කියන්නේ මගෙන් නම් ওই මෝඩ ප්‍රශ්න අහන්න එපා. මේ සක්වලේ දිගපළල ඔවා මේවා. ඕවා උත්තර දීලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. වැඩක් ඇති ප්‍රශ්නයක් ඕන අහන්න කපණීයයි. වැඩක් නැති ප්‍රශ්න අහලා වැඩක් නැහැ. කොයි වෙලාවෙද දන්නේ නැහැ හුස්ම යන්නේ. පණ කෙන්ද යන්න ඔන්න මෙන්න ඉන්නේ. අපි අහන්නේ කොහොමද මේ දුකින් නිදහස් වෙන්නේ කියලා නෙමෙයි. ලෝකෙ දින වගපලන. අර බලන්න මිනිසෙක් ඉක්මනින් ප්‍රඥාවන්තයෙක් නම් අර බාධක තරුණයා ඇවිල්ලා අහන්නේ බුදු පියාණන් වහන්සේ මට මේ දුක උදා වෙන ආකාරයයි
මේ දුකෙන් නිදහස් වෙන ආකාරය දේශනා කරන්න. කොහොමද මේ දුක හටගත්තේ? කොහොමද මේ දුක හටගන්නේ? ස්වාමීනි කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ? අන්න ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා නම් එතනින් එහාට ඉතුරු ටිකටත් උත්තර ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි කල්යාණ මිත්‍රයන්ගේ උපකාරය ලැබුණොත් ඒ ගමන ඉක්මන් වෙනවා. එච්චරයි වෙනසකට තියෙන්නේ. එහෙම නොවෙන්න ඒ පුද්ගලයා, ඒ සෝවාන් පුද්ගලයා බැදිවල යන්නේ නැහැ. කලියුත් නොකලියුත් අවබෝධ කරගෙන ඉන්නේ. මෙනෙහි කලියුත්යි මෙනෙහි නොකලියුත්යි අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුට නිසිමඟ පෙන්වීමක් ඔහුගේ ප්‍රඥාව තුළින්ම ලැබෙනවා. එහෙනම් පින්වතුනි මේ උතුම් පටිසම්පාද ධර්මයේ මෙසේ අවබෝධ කර ගැනීමයි මේ සියලු සංසාර දුකින් නිදහස් වෙන්නට ඇති එකම මාවත. මේ පටිසම්පාදයේ අවබෝධ වීම තුළින් උතුම් චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය අවබෝධ වෙනේ සමගම පටිසම්පාදයේ අවබෝධ වුණාම ඒ පුද්ගලයාට උතුම් චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙලා ත්‍රිලක්ෂණයත් අවබෝධ වෙලා කෙනෙක් කියන්න පුළුවන් ත්‍රිලක්ෂණය කියන්නේ එකක්, පටිසම්පාදය කියන්නේ තව එකක්, චතුරාර්ය සත්‍ය කියන්නේ තවත් එකක්. ඒ පුද්ගලයාගේ දුෂ්ප්‍රඥ භාවයයි පෙන්වනවා. දැන් ඔබ හොඳට බණ අහලා ඔබට ඒ බව පේනවා. චතුරාර්ය සත්‍ය පටිසම්පාදයේ ත්‍රිලක්ෂණය කියන්නේ තුනක් නෙවෙයි එකක්. ත්‍රිලක්ෂණය කියන්නේ ලක්ෂණ තුනක් වශයෙන් ගත්තාම මේ ධර්මයේ. චතුරාර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය හතරක් වශයෙන් ගත්තාම මේ ධර්මයේ. පටිසම්පාදය කියන්නේ ධර්ම දෙකක් වශයෙන් ගත්තාම මේ ධර්මයේ. එහෙනම් එකම සද්ධර්මයේ පරයය තුනක්. එහෙනම් කෙනෙක් දැන හිටියත් නොදැන හිටියත් උතුම් වූ පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් ඒ සමගම ඔහුට උතුම් වූ චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙනවා, ත්‍රිලක්ෂණයත් අවබෝධ වෙනවා. ඒ වගේම කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ සමගම ඔහුට උතුම් වූ පටිසමුප්පාද ධර්මයත් අවබෝධ වෙනවා, ත්‍රිලක්ෂණයත් අවබෝධ වෙනවා. ඒ වගේම කෙනෙක් ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තොත් ඒ සමගම ඔහුට පටිච්චසමුප්පාදයත් අවබෝධ වෙනවා, උතුම් වූ චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙනවා. ඒ නිසා මේ පරයයන් තුනෙන් එකයි අවබෝධ වෙන්න ඕන. ඊතුරු පරයයන් ඒ සමගම අවබෝධ වෙනවා. නමුත් වෙනසකට තියෙන්නේ ඒ පුද්ගලයාට සමහර විට ඒ අවබෝධයේ පද වශයෙන්, අක්ෂර වශයෙන්, ව්‍යංජන වශයෙන් මතු කරන්න හැකියාවක් නැතිකම. හැබැයි අවබෝධයකමයි. අවබෝධය වෙනසක් නැහැ. අවබෝධ වෙන්නේ මොකද්ද? යං කිංච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මන්ති කියන එක. ඒ න්‍යාය ධර්ම. මොකක්ද? මේ සියලු ධර්ම, මේ සියලු දුක්ඛ ස්කන්ධයන් උදාව හේතුවක් නිසා සකස් වෙන්නේ. මේ දුක්ඛ ස්කන්ධේ හේතුවක් නිසා සකස් වෙන්නේ. ඒ හේතුව දුරලීමෙන් මේ දුක්ඛ ස්කන්ධය අවසානයටපත් වෙනවා. මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යනාදී වශයෙන් වූ මේ සසර දුක්ඛ ස්කන්ධය මේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් උදා වෙන්නේ. මේ අවිජ්ජාව දුරු කිරීමෙන් මේ දුක්ඛ ස්කන්ධය සදහටම නිරුද්ධ වෙනවා කියන ඒ උතුම් අවබෝධයටයි කෙනෙක්පත් වෙන්නේ මේ කුමන පරයයන් ධර්මය අවබෝධ වුණා. එහෙමනම් හොඳයි. මෙතෙක් දේශනා කළා වූ පටිසමුපාදයේ පිළිබඳ ඒ දහම් ව්‍යාකරණය තව තවත් හොඳින් අවබෝධ කරගෙන ඒ උතුම් ධර්මයට අනුගතව ජීවත් වෙලා අවිද්‍යාව හැකි සෑම මොහොතකම දුර්ලභමින් තෘෂ්ණාව නැසමින් මේලද උත්තරීතර මනුස්ස භවෙන් අග්‍රඵල නෙලාගෙන ඒ සදාතනික අජරාමර අමා මහා නිවනින්ම සැනසෙමි අප්‍රමාදීව නිවන් මඟ වඩමි පූර්ණේ කරමි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් කවුරු සාදුකාරයක් පවත්වමු.